හොඳ කවුරු සාදුකාරයක් පවත්වන්න. පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරුත් තෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนังสัมปุณังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนะสัดดิงปัญจสีลังธัมมังสาธุกังสุรักขิตังคัตวาอัปปมาเดนะสัมปาเดตับบังහොඳයි අපි අපේ ධර්ම දේශනා මාලාවේ අපි පටිච්ච සමුප්පාදයේ කොටස කරලා බාධක මැද්දේ අපි ආපහු මේ දේශනා මාලාව කරන්න කියලා හිතුවා පංච උපාදානස්කන්ධය පිළිබඳවත් නිවන අරමුණු කරගෙන ඒ යන මාර්ගයට පහසු වෙන්න නිවන් අවබෝධ කර ගැනීම මාර්ගඵලයක් අවබෝධ කර ගැනීම පිණිසම ඉලක්ක කරගෙන අපි මේ ධර්ම දේශනා මාලාව කරගෙන යනවා. මම හිතුවා මේ ධර්ම දේශනාවල අපේ දැන් ඉස්සරහට තියෙන O level විභාගය මට දැනගන්න ලැබුණා මේ ජනක මේ O level විභාගයටත් පංචස්කන්ධය තියෙනවා. මම හිතන්නේ දැන් ඕගොල්ලෝ වුණත් ඉස්කෝලේදී මේක හොඳට ටිකක් ඉගෙනගෙන අධ්‍යයනය කරලා තිබ්බනම් අපිට උනත් කියලා දෙන්න ලේසි. ඒ වගේම ළමයින්ටත් මේක නිසි පරිදි කියලා දුන්නොත් ඒගොල්ලන්ගේ විභාගයටත් පහසුවක් වෙයි. ඒ වගේම ඒක අපිටත් ප්‍රයෝජනවත් වෙයි. ඒක නිසා පොඩ්ඩක් පංචස්කන්ධය පිළිබඳව මතු පිටින් සාකච්ඡාවක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කාලය ගන්න නැතුව අපි බලමු කොහොමද මේ පංචස්කන්ධය කියන එක විග්‍රහ වෙන්නේ කියලා. විශේෂයෙන්ම ඊට පස්සේ අපි මේ තුලින්ම ඊටාම ගැඹුරට ගිහිල්ලා පංච උපාදානස්කන්ධය පිළිබඳව ඉගෙන ගන්න දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒකේ දැන් කොටස් 3ක් විතර කරලා තියෙනවා වෙන වෙන කරුණු. අද අපි කෙලින්ම ඒක ගැන සාකච්ඡා කරමු. පංචස්කන්ධය. නෝංගලන්ගේ අදහස කොහොමද පංචස්කන්ධය කියලා මේ මොකක් ගැනද කියන්නේ? විශේෂයෙන්ම අපි මෙහෙම ඉගෙන ගන්න ඕනේද?
ඇයි ඉගෙන ගන්න ඕනේ? අපි සිරිදාස මහත්තයා මොකද හිතන්නේ? අපි ඉගෙන ගන්න ඕනේද මේ ගැන? කතා කරන්න ඕනේද? දැන් අපි මං හිතන්නේ අපේ පළවෙනි දැන් මාස ගාණක් වුණා අපේ පළවෙනි දේශනාව දැන් මං හිතන්නේ අපි කරලා ඒකදී අපි මේ ගැන පොඩ්ඩක් කතා කරා නේද? මං හිතන්නේ අපි කතා කරේ දැන් ගොඩාක් මේ අපි ඕගොල්ලන්ට වැදගත් වෙන විදිහට කතා කරොත් මේ දරුවන්ට නම් ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ. ගොඩාක් කෙනෙකුට එහෙම ලොකු අවබෝධයක් නැහැ මේ නිවන් ලබා ගන්න. එහෙම නැත්නම් අපි මේ සසර කෙටි කරගන්න. එහෙම නැත්නම් සතර අපායෙන් මිදෙන්න මේ පංචස්කන්ධය කියන දේ අපි ඉගෙන ගන්න ඕනේද කියන එක ගැන අවබෝධයක් නැහැ. ගොඩාක් දෙනෙකුට හිතෙන්නේ එහෙම අවශ්‍ය නැහැ කියලා. ඉතින් විශේෂයෙන්ම අපි ධර්ම දේශනා කරගෙන ගියේ ගොඩක්ම වෙනස් විදිහට. ඒ වගේම මගේ අත්දැකීම් එක මට හිතිච්ච විදිහට තමයි ගොඩාක්ම ප්‍රායෝගිකව තමයි අපි මේ ධර්ම දේශනා මාලාව කරගෙන ගියේ. ඒ වගේම මගේ අත්දැකීමෙන් මම දන්න එක දෙයක් මම කියන්න. විශේෂයෙන්ම මං හිතනවා මෙතන වුණත් බණහන කට්ටිය කොටස් කීපයකට බෙදෙන්න පුළුවන්. එක කොටසක් තමයි මේ බාහිරින් පේන දුක අවබෝධ කරගෙන මේ සසරෙන් එතර වෙන්න ඕනා කියලා අදහසක් තියෙන පිරිසක් ඉන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතන ඉන්නවා මේ ඉගෙන ගන්න ළමයිනුත් ඉන්නවා. ඒගොල්ලන්ට එහෙම අදහසක් නැහැ. හැබැයි මට මගේ අත්දැකීමෙන් මම ඕගොල්ලන්ට දෙන එකම උපදේශය තමයි කොච්චර මේ ධර්ම පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය, පටිච්ච සමුප්පාදය මේවා කොච්චර ඇහුවත් ඕගොල්ලන්ට මාර්ගඵලයක් ලබා ගන්න බෑ එක දෙයක් අඩුයි නිසා. මම ගොඩාක් පහුගිය දවස්වල මේක ගැන කල්පනා කරා. ඒ තමයි මොකද්ද? සීලය. ඕගොල්ලෝ සීලයක පිහිටුවේ නැත්තම් අවංකවම හෘද සාක්ෂියට එකගව ලෝකෙට පේන්න නෙමෙයි. මේ සමාදන් වෙන දේ නෙමෙයි. සීලයක පිහිටියේ නැත්තම් ඕගොල්ලන්ට කවදාක්වත් මේ ධර්මය අහලා ඒක තේරුම් ගන්න බෑ. හැමදාම ඒක අමතකයි. දැන් ඕගොල්ලන්ට මම හිතන්නේ අපි ටිකක් මේ ගැන පහුගිය පටිච්චසමුපාද දේශනා මාලාවේ නම පංචස්කන්ධය කියලා නම නොකියුවට ඒ ගැන අපි කතා කරා. මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ පංචස්කන්ධය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ එකම ටිකක්. දැන් අපි හිතමු මෙහෙම. දැන් මේ පෑනට අපි පෑන කියලා කියනවා නේද? අපිට ඒකට වෙන නමක් කියන්නත් පුළුවන්. විවිධ විදිහට අපිට මේ පෑන හඳුන්වා දෙන්න පුළුවන්. අපි දැන් ඒ ගැන ටිකක් සාකච්ඡා කරමු. අන්න ඒ වගේ පටිච්ච සමුප්පාදය කියන්නේ දැන් අපිට මේක පෑන කියලා කියන්නත් පුළුවන්. තව විදිහකට මේක හඳුන්වා දෙන්නත් පුළුවන්. තව දීර්ඝ විදිහට හඳුන්වා දෙන්නත් පුළුවන්. නේද? දැන් මේ පෑන කොළ පාටයි. මේ පෑන හදලා තියෙන්නේ මෙහෙමයි. මේක මාක පෙන් එකක්. අන්න ඒ වගේ විස්තරයක් මේකට කරන්නත් පුළුවන්. ඒත් විස්තර කරන්නේ මේ පෑන ගැන නේ. නිකම් පෑන කියලා කියන්නත් පුළුවන්. අන්න ඒ වගේ ඕගොල්ලන්ට මේ ධර්මය එහෙම අමාරු වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය, පංචස්කන්ධය, චතුරාර්ය සත්‍ය මේ මොනවා කතා කරත් ඒ ඔක්කොටම පොදුවේ කියන එක නමක් තියෙනවා. ඒ මොනවද? ඔය මොන ධර්ම කතා කරා? ඒ තමයි සංස්කාර. සංස්කාර කියලා කිව්වහම අන්න පොදුවේ එක නම. අන්න දැන් එන මේක අපි දැන් මේකට පොදු නමක් දැම්මොත් අපි හිතමු ඔන්න සංස්කාර. ඔන්න සංස්කාර කියලා කිව්වා. ඊට පස්සේ අපි මේක විස්තර කරනවා. කෑලි කොටස් වලට විල්ල ගැන ඕන විස්තර කරත හැකි නේද? ඒ මොනවා කතා කරන්නේ මොකක් ගැනද? ඔව්. ඉතින් ඒක නමක් විතරයි. පංචස්කන්ධය කියන්නේ එක ටික. ඊට වඩා ගැඹුරු දෙයක් තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. අර එක මේක ඉගෙන ගන්න මේ පෑන ගැන ඉගෙන ගන්න එක විදිහට කියලා දෙනවා වගේ එකම දෙයක් ගැන කියලා දෙන එක දේශනා තමයි මේක තියෙන්නේ. තේරුණා නේද? එතකොට නිවනට අවබෝධ වෙන්න අපි ඒක තේරුම් අරගෙන දැන් මට මෙහෙම හරි දේශනාවක් කරන්න වෙන්නේ මම දන්නවා ලංකාවේ ගොඩාක් දෙනෙකුට නිවන් යන්න ලොකු උනන්දුවක් තිබ්බට එංගලු කරන්නේ ඒකට අවශ්‍ය කරන දේ නෙමෙයි. ඒ කියන්නේ අපි මුලින්ම අපිට අපේ ඉලක්කය දැන් උඹලන්ගේ ඉලක්කය මොකද්ද? සසර දුකෙන් එතර වෙන්න නේ. ඒ ඉලක්කයට හරියන දේවල් අපි කරන්න ඕනේ. මම ඕක අපි පටිච්චසමුප්පාද දේශනාවෙත් කරා
අපි ගාල්ලේ යනවා කියලා කොළඹ පැත්තට යනවා නම් මොකද වෙන්නේ? අපිට ඒ ඉලක්කයට කවදාකවත් ළඟා වෙන්න බෑ. ඒ වගේ ලංකාවේ ගොඩාක් කට්ටිය නිවන් යන්න දේවල් කරනවා. හැබැයි ඒක නියම ක්‍රමය නෙමෙයි. එක එක විවිධ වූ ක්‍රම අනුගමනය කරනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මම අනිවාර්යයෙන්ම කියනවා මේ පංචස්කන්ධය, පටිච්ච සමුප්පාදය, එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය, පංච උපාදානස්කන්ධය මේ ටික ඉගෙන ගන්න නැතුව කවදාක්වත් සසරෙන් එතර වෙන්න බෑ. සසරෙන් එතර වෙන්න බෑ. එහෙම සසරෙන් එතර වෙච්ච කෙනෙක් මම දැකලත් නැහැ. හැබැයි ඉතින් එහෙම එතර වෙන්න පුළුවන් කියලා විශ්වාසයෙන් ගමන් කරන්න පුළුවන්. මට නේද? දෘෂ්ටියකින් අපිට යන්න පුළුවන්. ඒවට කියනවා අපි දෘෂ්ටි කියලා. මහත්තයාට තේරෙන්නේ නේද? එහෙම හිතාගෙන ඉන්න පුළුවන්. නමුත් එහෙම මහත්තයා ඔයගොල්ලෝ ඉතින් මම කියනවට විශ්වාස කරන්න මේක ඉගෙන ගන්න නැතුව අපිට කවදාක්වත් මේ ගමන කෙරවල කරගන්න බෑ. වැටහෙනව නේද? එතකොට දැන් ලෝකේ සිල්වත් මිනිස්සු ඉන්නේ අපි විතරක් නෙමෙයි. බෞද්ධයෝ විතරක් නෙමෙයි. නේද? භාවනා කරන කට්ටිය ඉන්නේ අපි විතරක්ද? ඒ කිසිම කෙනෙකුට, එහෙම බාහිර කිසිම කෙනෙකුට සෝවාන් වෙන්න බෑ. 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්, අනුන්ගේ සිත් කියවන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. තව গুপ্ত දේවල් කරන්න, ඒවා කරන්න පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි කවදාවත් මේ සසරෙන් නම් එතර වෙන්න බෑ. මෙන්න මේ ක්‍රමේ ඉගෙන ගන්නේ නැතුව. අන්න ඒක තමයි මම නිතරම උත්සාහ කරන්නේ. අර බණ කියනවටත් වැඩිය ඕගොල්ලන්ගේ ආකල්පය වෙනස් කරන්න මට ලොකු මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි විශ්වාස කරන්න ඕනේ. හැබැයි තව දෙයක් තමයි අපි මේක ඉගෙන ගත්තත් කවදාක්වත් අපිට බෑ සසරෙන් එතර වෙන්න. ඒ මගේ අත්දැකීමෙන් මම දන්න දෙයක්. ඕගොල්ලන්ට මේ කියලා දෙන දේ කොච්චර කිව්වත් කියලා තේරෙන්නේ මට ඒක ඔප්පු කරන්න බෑ කොයි විදිහටද වෙන්නේ කියලා. හැබැයි සිල්වත් බවක් නැත්තම් මං හිතනවා ඕගොල්ලෝගේ මේ කරන එක ලොකු ප්‍රයෝජනයක් නැහැ. මේක අහක යන්නෙම නැහැ. අපි ඔය කතාවක් කියනවා නේද? ගල් 100ක් විතර ගැහුවොත් එක ගලක් හරි වදී කියලා. නේද? ගල් 100ක් විතර ගැහුවොත් එක ගලක් වදී. හැබැයි එක ගලක් ගහලා ඒකම වදින්න තමයි මම ධර්ම දේශනා කරන්න කැමති. ඉතින් අරකෙත් ප්‍රයෝජනයක් තියෙයි. හැබැයි ඒක නිසා ඔයගොල්ලෝ නිතරම හිතර ගන්න සිල්වන්ත වෙන්න ඕනේ. මොකද්ද සීලය? අපේ මහත්තයා මොකද්ද සීලය? පංචශීලය ගැන හොඳට ඉගෙන ගන්න. මේක අමාරු නෑනේ. අපි ඉපදිච්ච, ඒ කියන්නේ අපි මුලින්ම පටන් ගත්තෙත් මේකනේ ධර්මයට එන්නනේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ඔයගොල්ලෝ මතක් කරලා බලන්න. කවදද පංචශීල ගත්තේ කියලා මහත්තයාට මතකද? මුලින්ම. මං හිතන්නේ මව කුසේ ඉන්නකොට මහත්තයා පංචශීල ගන්න නැති අම්මා නේ. තේරෙන්නේ නැතුණාට දැන් අර බලන්න අර අම්මගේ අතේ ඉන්න පුංචි දරුවා පංචශීල ගන්න නැති. නේද? වචනය තේරෙන කාලේ ඉඳලා අපි මේක කරා. හැබැයි කවදක්වත් රැක්කද? හැබැයි මේක පංචශීල සමාදන් වුණාට බෑ. මේක අවංකවම රකින්න ඕනේ. ඒක නිසා හොඳට ඕගොල්ලෝ මගේ මේ දැන් මොකද මම මෙහෙම කියන්නේ ඕගොල්ලෝ මගේ බණ අහන්නේ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන. සමහර වෙලාවට මට තේරෙනවා ඒක ඉටු වෙන්නේ නැහැ කියලා. මට මේක ඔප්පු කරන්න බෑ. හැබැයි අනිවාර්යයෙන්ම දෙයක් මට මේක ඊටාම පැහැදිලි. මගේ ජීවිතෙන් දැනෙච්ච දෙයක් මේක. සිල්වන්ත භාවයේ නැතුව ඕගොල්ලෝට කවදාක්වත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒක නිසා ඕගොල්ලෝ කල්පනා කරන්න සිල්වන්ත වෙන්න ඕනේ. ඒකට මට අඩුපාඩුවක් කියන්නේ මං හිතන්නේ මං ඕගොල්ලන්ට පොරොන්දුවක් දුන්නා. මොකක්ද ඒ පොරොන්දුව? පටිච්ච සමුප්පාද දේශනා මාලාවේදී මම එකක්ද කිව්වා. මොකක්ද? අන්න හරි. කොහොම හරි අවබෝධ කරලා දෙනවා කියලා. ඉතින් මටත් කනගාටුයි. මොකද මං ඒ දේශනා මාලාවට මහන්සි වෙච්ච තරමට මං හිතපු තරමට මට ප්‍රතිඵල තියෙනවද කියලා මම හරියට දන්නේ නැහැ. මම ඕගොල්ලන් එක කතා කරන්නේ නැහනේ. බණ කියලා මං ගියාම ආයි ඕගොල්ලන්ගේ විස්තර මං අහන්නේ. නමුත් මම හිතනවා ප්‍රතිඵල නැහැ කියලා. ලොකුවට. නැත්තේ මන් නැහැ. ඉතින් ඕගොල්ලෝ මං කිව්වේ ගල් 100ක් විතර ගැහුවම වදින්න පුළුවන්. ඕගොල්ලෝ පොඩ වෙනස් වෙනවා. නමුත් පින්වතුනි ඉතින් කාලේ නැහැ එහෙම. මොකද මම හැමදාම මේ විදිහට දිගටම බණ කියයි කියලා හිතන්න එපා. දැන් පහුගිය දවස්වල නැවතුනේත් මං ආපහු බණ කියන්නේ නැහැ කියලා හිතලා තමයි නැවතුනේ. ඉතින් ඒත් අර කීප දෙනෙක් මට ඉල්ලීමක් කරපු නිසා තමයි මං නැවත
පටන් ගත්තේ. මේ පංච උපාදානස්කන්ධයෙන් තමයි මම මුලින්ම ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ. ඒක ගොඩාක් දෙනකොට තේරුණා. නමුත් ඕගොල්ලන්ට මම කියලා දුන්නේ නැහැ. අර ඉල්ලීමක් කරපු නිසා තමයි පටන් ගත්තේ. හැබැයි එකක් මතක තියාගන්න. මෙහෙම මං කරත් ඕගොල්ලන්ගේ සිල්වත් භාවය නැතුව ඕගොල්ලන්ට මේක ලබා ගන්න බෑ. දැන් ඕක බුදු පියාණන් වහන්සේ කියපු තැනක් තියෙනවා. අපේ මේ දරුවා මොකද්ද? බුදු පියාණන් වහන්සේ ඕක කියපු තැනක් තියෙනවා 10 වසර පොතේ. මේ දෙක එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ හමු වෙලා බුදු පියාණන් වහන්සේගේ එකත් පසක ඉන්නවා. දැන් අද මම මේ ටික කියන්නේ අපි මේ O level විභාගයේ ළමයින්ට මේක අරමුණු කරලා කියන නිසා එකත් පසක ඉන්නවා. මොකද්ද ඔය දෙවියෙක් ඇවිල්ලා එකත් පසක ඉන්නවා කියලා කියන්නේ? නෑ දෙන වාඩි ගත්තා කියලා එකත් පස කියලා කියන්නේ මෙහෙමයි. දෙවියෙක් ඇවිල්ලා කවදාකවත් බුදු පියාණන් වහන්සේගේ මූණ ඉස්සරහා ඉන්නේ නෑ. තේරුණා නේද? පිටිපස්සෙන් ඉන්නේ නෑ. මෙන්න මේ පැත්තෙන් ඉන්නේ. පැත්තෙන් ඉන්නේ. ඇයි ඒ පිටිපස්සෙන් ඉන්නේ නැත්තේ? ඒක අගෞරවයක් ධර්මයට. ඉස්සරහෙන් ඉන්නේ නැත්තේ ඇයි? ඉස්සරහෙන් ඉන්න දෙවියෝ කැමති නෑ. දැන් ඕනම කෙනෙක් අපි මූණට මූණ කතා කරනවා කියන්නේ නේද? ඒ වගේ බුදු පියාණන් වහන්සේත් එක්ක එහෙම ඉස්සරහට ඉන්න දෙවියන්ට බෑ. දෙවියෝ කැමති නෑ. ඒක නිසා එකත් පසක ඉන්න. කොයි විදිහටද ඉන්නේ? ওই විදිහට වාඩි වෙලා පැදුරක් දාලා එහෙමද ඉන්නේ? නෑ උක්කුටියෙන් ඉන්නේ. වාඩි ගන්නෑ. ඇයි වාඩි ගන්න නැත්තේ? දෙවියන්ට ගොඩාක් වෙලා ඒ විදිහට බණහන්න අවශ්‍ය නැහැ. කෙටියෙන් තමයි ඒගොල්ලෝ කැමති මේව දැනගන්න. ඉතින් දෙවියෝ ආවේ ප්‍රශ්නයක් අහගෙන යන්න. අපිට වගේ මිනිස්සුන්ට වගේ පැය ගණන් බණ කියන්නේ. ඒක නිසා දෙවියන්ට එහෙම වාඩි ගන්න අවශ්‍ය නැහැ. ඒ වගේම දෙවියන්ට මහන්සියකුත් නැහැ. වැටහෙනව නේද? අන්න එහෙම ඉන්න මට තමයි කියන්නේ එකත් පසක ඉන්නවා කියලා. ගොඩාක් වෙලාවට දෙවියෝ ඉන්නේ රැත් 2ට විතර. බුදු පියාණන් වහන්සේ ඒක තමයි දෙවියන්ට දීලා තියෙන කාලය. එතකොට ඔන්න ඔය වගේ මං හිතන්නේ මට මතක හැටියට ජේතවනාරාමේ ඉන්නකොට දෙවි කෙනෙක් ඒ වගේ ජේතවනාරාමේ බබළුවමින් ආවා. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා මොකද්ද දුව ඇහුවේ? ඇහුවා ස්වාමීනි ඇතුළටත් නෑ මෙහෙම මං හිතන්නේ ඒක අපි සිංහල තේරුමෙන් තියෙන ඔය දරුවන්ගේ පොතේ ඇහුවා මේ ස්වාමීනි මේ ලෝක සත්වයා අවුලෙන් අවුලටපත් වෙලා තියෙනවා. එළියෙත් අවුල් තියෙනවා. ඇතුළෙත් අවුල් තියෙනවා. මේ අවුල් ජාලාව निराකරණය කරගන්නේ කොහොමද? ඒක ඇහුවේ මෙහෙමයි. අන්තෝ ජටා බහී ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුජ්ජාමි සෝ ඉමං විජිතේ ජටං. ඔන්න ඔය විදිහට තමයි දෙවි ඇවිල්ලා හැවි බොහොම කෙටි ප්‍රශ්නයක්. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්නයක් අහනවා. මේ සත්ත්ව සමූහයාගේ ජීවිතේ ඇතුළටත් අවුල් වෙලා තියෙන. ඇතුළෙත් ගැට, පිටතත් ගැට. මේ මුළු සත්ත්ව සමූහයම එකම අවුල් ජාලාවකටපත් වෙලා තියෙන මේ අවුල් ජාලාවෙන් බේරෙන්නේ කොහොමද? මේක निराකරණය කරගන්නේ කොහොමද කියලා බුදු පියාණන් වහන්සේගෙන් මේ දෙවියා ප්‍රශ්නයක් ඇහුවා. බුදු පියාණන් වහන්සේ මොකද්ද දරුවෝ දුන්න උත්තරේ? බුදු පියාණන් වහන්සේ කිව්වා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං ආතාපි නිකපෝ බික්ඛු සෝයිමං විජිතයේ ජටං. අන්න මේ ක්‍රමයේ අනුගමනය කරාම මේ අවුල් ජාලාව निराකරණය කරගන්න පුළුවන්. දැන් මේ දැන් මම ඔන්න දැන් අවුල දැන් අපිට ඕගොල්ලන්ට දැන් ගැට තියෙන මොනවද ගැට? අපි මේපත් වෙලා තියෙන කරදර දුක්ඛම් ගැටලු දුක්ඛ දෝමනස්ස ජරා මරණ ශෝක පරිදේව කියන මේ මහා ප්‍රශ්න ගොඩට අපිපත් වෙලා තියෙනවා. මේ ජීවිතෙත් අපි අවුලටපත් වෙලා තියෙනවා. ඒ වගේම අපි මරණයෙන් මත්තේ ඊගාව ජීවිතෙත් අපි අවුලටපත් වෙලා තියෙනවා. නේද? විසඳ ගන්න බැරි මහා අවුල් ජාලාවක් ගැට ජාලාවක්. මේකෙන් निराකරණය කරගන්න පුළුවන් ක්‍රමය දැන් කිව්ව නේද මම? නේ? කිව්ව නේද? මොකද සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. මොකක්ද ඒ කිව්වේ? අන්න බලන්න. සීලයේ පිහිටවීම. නමුත් සමහර තැන්වල බුදු පියාණන් වහන්සේ කියනවා මේකෙන් ගැලවෙන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම. ඒ වගේම සතර සතිපට්ඨානය වැඩිම කියලා තියෙනනේ. නමුත් බලන්න මේ අහපු ප්‍රශ්නෙට බුදු පියාණන් වහන්සේ කියලා තියෙන්නේ නියම කළ යුතු ක්‍රමවේදය.
ඉතින් මෙන්න මේ නිසා මෙන්න මේ ගාථාව විස්තර කරලා විසුද්ධි මාර්ගය කියලා විශාල ග්‍රන්ථයක් තියෙනවා. බෞද්ධයාගේ මහා අත්පොත වගේ පොතක් මේක. විසුද්ධි මාර්ගය. උගලන්ට අරගෙන බලන්න පුළුවන් මේකේ කොහොමද මේක විස්තර කරන්න කියලා තියෙනවා. ඒක නිසා පින්වතුනි ඒක බුදු පියාණන් වහන්සේ කියලා මට ඊට පස්සේ තමයි මේක මතක් වුනේ. මට වෙන වෙන කාරණා වලින් තමයි ගොඩාක් කල්පනා කරනකොට ඇයි උගලන්ට මං කියන දේ තේරෙන්නේ නැත්තේ? ඇයි මේකේ ප්‍රතිඵල නැත්තේ කියලා මං ගොඩාක් කල්පනා කරනකොට මට එකපාරට වැටහුනේ දෙයක් තමයි මේ සීලයේ තියෙන ප්‍රශ්න. ඉතින් මම දන්නේ උගොල්ලෝ සිල්වත් නැතුව මම හිතන්නේ උගොල්ලෝ සිල්වන්තයි කියලා. මම දන්නේ නැහැ උගොල්ලන්ගේ ජීවිතේ. හැබැයි ඉතින් උගොල්ලෝම හිතලා බලන්න උගොල්ලෝ සිල්වන්තද කියලා. උගොල්ලෝ පංචශීලයේවත් ආරක්ෂා කරනවද කියලා. මේකට මට දන්න එක අත්දැකීමක් තියෙනවා. මම දන්න මගේ මහත්තයෙක් එයා මාව දැකලා තිබුණේ නමුත් මං ගැන අහලා තිබුණා. ඒ මහත්තයා මං ධර්ම ඒ කාලේ මං බණ කියන්නෙත් නැහැ. මං හිතන්නේ අහම්බෙන් හරි මං එයා මහත්තයාට මොන හරි කරුණු ටිකක් කියන්නේ නැති. ඒ මහත්තයා දවසක් මට කතා කරා. ඒ කියන්නේ දැන් මාව හම්බෙලා මං හිතන්නේ පැයක් විතර ඉන්නේ නැති මගෙත් එක්ක අවුරුද්දකට විතර පස්සේ මට කතා කරා. කතා කරලා කිව්වා ස්වාමින්වහන්සේ ටෙලිෆෝන් එක මට අද වගේ මතකයි ඒ දවස. ස්වාමින්වහන්සේ මම පංචශීලයේ රකින්න. මං අද ඉඳලා පංචශීලයේ රකින්න පටන් ගත්තා. මං අද ඉඳලා පංචශීලයේ රකින්නවා කියලා මට කිව්වා. පංචශීල් මගෙන් සමාදන් වුණේ නැහැ. මට එහෙම කිව්වා මේ මහත්තයා. ඊට පස්සේ ඉතින් ඔහොම කාලය ගෙවිලා ගියා. අවුරුද්දක් විතර ගියා. මං හිතන්නේ දැන් එහෙම කියලත් අවුරුදු 3-4ක් විතර ඇති. මං හිතන්නේ මේ මහත්තයා ධර්මයෙන් දැන් ගොඩාක් දුරට ගිහිලා තියෙනවා. මේ ගොඩාක් වයසක කෙනෙක් නේ. මං හිතන්නේ 35ක් 30ක් විතර ඇති. අන්න බලන්න දැන් මේ මහත්තයා පටන් ගත්තේ කොතනින්ද? අන්න සීලයෙන්. දැන් ඕගලන්ට දානය ගැන මම කියන්න ඕනේ. දානය නැති කරලා අපිට මේකේ ගමන යන්නත් බෑ. ඕගොල්ලෝ නිරන්තරයෙන්ම දන් දෙනවා. ඕගොල්ලන්ගේ තියෙන එකම අඩුපාඩුව තමයි ඕගොල්ලෝ සීලය පිළිබඳව විශ්වාසයක් නැහැ. ඒක නිසා අදිස්ථාන කරගන්න මේ සසර කතරෙන් එතර වෙන්න නම් අනිවාර්යයෙන්ම හෘද සාක්ෂියට එකඟව ඕගොල්ලෝ සිල්වන්ත වෙන්න. එකඟව අනිත් මිනිසුන්ට පේන්න තමන්ගේ හිත රවට්ට ගන්න නෙවෙයි. මොකද අපි පින්වතුනි මේ අපේ මේ ජාතිය හරියට කැමති රැවටෙන්න. තේරුණා නේද? බොරු කියලා රවට්ටනවට හරි කැමති. ඒක නිසා පින්වතුනි එහෙම වෙන්න එපා. මං කියන එක අහන්න. එහෙම වෙන්න එපා. ඔයගොල්ලෝ නිතරම රැවටෙන්න ලෑස්ති වෙන්න එපා. මොකද මම කැමති නෑ ඔයගොල්ලන්ව රවට්ටන්න. මට එනව නේද? මොකද මම මේ කාලය වෙන් කරන්නේ ඕගොල්ලෝ කෙරෙහි මහත් කරුණාවෙන් ඕගොල්ලන්ගේ මේ සසර දුකෙන් කොහොම හරි එතර කරන්න කියලා. ඒකේ වටිනාකමක් ඕගොල්ලන්ට වැටහෙන්නේ නැතුව ඇති. නමුත් පින්වතුනි පොඩ්ඩක් හරි වැටහෙනවා නම් තමන්ගේ ජීවිතේට තමන් ආදරේ නම් මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කරන්න ඕගොල්ලෝ සිල්වන්ත වෙන්න පුළුවන් තරම්. ඒකේ බොරු කීම පැත්ත අඩු ගන්න මේ සිල්පද ගැන ටිකක් හොඳට හොයලා බලන්න. මේව රකින්නේ කොහොමද? මේව මගෙන් කැඩෙන්නේ කොහොමද? අන්න ඒ වගේ තමන්ට තමන් අවංකවම සිල්වන්ත වුණොත් මේ දේ හරියයි. අර මහත්තයාගේ ජීවිතේ මම කිව්වේ ඒ එදා ඉඳලා මට හොඳට මතකයි. යා සිල්පදයක් කැඩුනා නම් මම හිතන්නේ මට කෝල් කරලා කියනවා. මෙන්න මේක මගේ මෙහෙම වුණා. අර බලන්න දැන් අපි වගේ සිල් සමාදන් වෙච්ච එකකුත් නෙවෙයිනේ. අද මේ මහත්තයා ධර්මයේ ගොඩාක් ලොකු තැනක ඉන්නවා කියලා මට විශ්වාසයි. එයාගේ චරිතේ. ඉතින් අන්න ඒ වගේ ඉතින් මට සතුටුයි එහෙම. දැන් මම මෙහෙම වටිනාකමකුත් එහෙම කියලා නෙමෙයි මේ தත්ත්වයටපත් උනේ. ඉතින් දැන් මට මේක කියන්න උගලන්ට හිතුනේ මම මෙහෙම කල්පනා කරා උගලන්ට මම බණ කියනවා ඇයි තේරෙන්නේ නැත්තේ? ඇයි මේක අවබෝධ නොවෙන්නේ කියලා කල්පනා කරනකොට මට මතක් වුණා එකපාරට මේකට ඔක්කොම හේතුව තමයි මූලිකම දේ තමයි ඔහොම දැන් මේ පොඩ්ඩක් කල්පනා කරලා නෙවෙයි. එක දිගටම දිගින් දිගටම මේ දේ කල්පනා කරනකොට මට වැටහුණේ එකම අඩුපාඩුව සීලය. ඒක නිකන් අර විදුලියක් කොටන වගේ මගේ හිතට ආපු දෙයක්. ඊට පස්සේ තමයි මට මතක් වුණේ එහෙම වෙන්නේ කොහොමද? ඊට පස්සේ තමයි මට අර මහත්යාගේ ජීවිතය සම්බන්ධව මතක් වුණේ. ඊට පස්සේ තමයි මට අර බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව කියලා දුන්න දේවල් මතක් වුණා. ඉතින් මේවල නිතරම අපිට බුදු පියාණන් වහන්සේ කියලා තියෙනවා අපි අහලත් තියෙනවනේ නේද? නමුත් පින්වතුනි ඒ අහලා තිබුණාට අපි ඒව විශ්වාස කරන්නේ. අපි ඒව කරන්නේ. මට තේරෙන්නේ මේ අපේ මේ සත්වයේගේ එහෙම නැත්නම් අපේ බෞද්ධ පිරිස මේ
මේක අවබෝධ කරගන්නේ මොනවා තමන්ට හිතන දේ තමයි තමන් කරන්නේ. ඒක නිසා මේ ධර්මය අවබෝධ කරගන්න එහෙම බෑ. අපිට ඒකයි ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ. ඒ ගුරුවරයා කියන හැටියට ඒ නියම මාර්ගේ යන්න. අර අපි බණ අහන්නත් බලන්නේ අපිට ගැළපෙනවා නම්. අපිට හිතට සතුටක් දැනෙනවා නම් ඒ බණ අපි අහනවා. එහෙම හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේකේ වටිනාකම පින්වතුනි අවබෝධ කරගන්න. ඕගොල්ලන්ට ඒ ලබන්න තියෙන සසර අපායෙන් මිදිලා ලබන්න තියෙන සැනසීම වැඩි ඈතක නැහැ. ඉතින් ඒකට ඕගොල්ලන්ට කරන්න තියෙන එකම කැපකිරීම තමයි වීර්යය අරගෙන මේ සීලයක් ආරක්ෂා කරන එක. හොඳයි දැන් අපි පංචස්කන්ධය කියන පැත්තට යමු වෙමු. පින්වතුනි මේ ලෝකේ සත්‍ය කියලා දෙයක් තියෙනවා. අසත්‍ය කියලා තවත් දෙයක්ත් තියෙනවා. ওই දෙක අතරත් තව දෙයක් තියෙනවා. ඒ තමයි සම්මුතිය කියන දෙය. සත්‍යයත් අසත්‍යයත් කියලා දෙයක් ලෝකේ තියෙනවා. ওই දෙක අතරත් තවත් දෙයක් තියෙනවා. ඒ තමයි සම්මුතිය කියලා දෙයක්. ඒක මෙහෙමයි. දැන් අපි පංචස්කන්ධය ගැනනේ කතා කරන්නේ. මේ පංචස්කන්ධය ගැන කවදාක්වත් කතා කරන්න බැරි දෙයක්. ඇයි කතා කරන්න බැරි? කතා කරන්න පුළුවන් ලෝකේ වචන තියෙනවා නම් ඕනම දෙයක් අපිට කියන්න පුළුවන්. දැන් මම කියනවා මං ඉර ගේනවා මෙතනට පෘථුවියට. ඒක කෙරෙන දෙයක්ද කවදාක්වත්? කතා කරන්න පුළුවන් නේ. අන්න ඒකයි මං කිව්වේ. මේ පංචස්කන්ධය ගැන අන්න ඒ වගේ මං ඉර ගේනවා වගේ කියපු වැඩක් මේ. ඔන්න ඕක තේරුම් ගන්න පොඩ්ඩක් හිතලා අපේ දරුවා මේ අපේ මේ ඉස්කෝලේ ළමයි මේ මොකද්ද කියන්නේ කියලා ඒ ළමයි බලයි. මේ පංචස්කන්ධය ගැන ඕගොල්ලන්ට මතක තියාගන්න බැරි ඒකයි. ඇයි මේක කතා කරන්න බැරි? මේක කතා කරන්න පංච උපාදානස්කන්ධය ගැන අපි ඉගෙන ගත යුතු වෙනවා. තේරෙනවනේ? එතකොට මේක කතා කරන්න දෙයක් නෑ, තේරෙන දෙයක්. මං කියන එක මං දන්න ඕගොල්ලන්ට ගැඹුරු වැඩිද දන්නේ නැහැ. දැන් මං ඉර ගේනවා කියලා කිව්වට ඒක වචන ටිකක් විතරයිනේ. කවදාක්වත් කළ නොහැකි දෙයක්. පෘථුවිය ඉරට ගෙනියනවා කිව්වොත් නම් කරන්න පුළුවන් දෙයක්. හැබැයි ඉර මම මෙහෙට ගේනවා කිව්වොත් ඒක වචනයක් විතරයි. අන්න ඒ වගේ මේ පංචස්කන්ධය කියලා කියන්නේ ඇත්තක් වුණාට, ලෝක සත්‍යයක් වුණාට කවදාක්වත් සිදුවිය නොහැකි කතාවක්. තේරුණා නේද? පංචස්කන්ධයක් නෙමෙයි පංච උපාදානස්කන්ධයකින් තොරව පංචස්කන්ධයක් කියන එකක් පනවන්න බෑ. මම දන්නේ මේක කොච්චර දුරට උඹලන්ට තේරෙයිද කියලා. ගොඩක් ගැඹුරුයි මම මේ කියන කාරණාව මට තේරෙන හැටියට. කමන්නේ අපි හැබැයි ඒ වගේම කලබල වෙන්න එපා. දැන් මේක කියලා දෙනකොට ගොඩක් වෙලාවට තේරෙන්නේ නැහැ. දැන් පංචස්කන්ධය කියලා දෙනකොට උඹලන්ට කරන්න පුළුවන් එකම දේ තමයි මොකද්ද? මතක තබා ගැනීම. නේද? වචන ටික මතක තබා ගන්න. ඊට පස්සේ මේ වචන වලින් කියවෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕගොල්ලෝ ටිකක් කල්පනා කරන්න ඕන. ඕගොල්ලෝ කරන ඉතුරු අඩුපාඩුව තමයි ඕගොල්ලෝ මේ ගැන කල්පනා කරන්නේ හිතන්නේ නැහැ. අපේ මම හිතන අපේ බෞද්ධයෝ 90%ක්ම 99%ක්ම කරන විශාල අඩුපාඩුව තමයි මේ ගැන කල්පනා නොකිරීම. කියන දේ එක ඒ ගැන කල්පනා කරනවා. ඕගොල්ලන්ට එක්ක වෙලාවක් නැහැ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට වෙන ප්‍රශ්න, එහෙම නැත්නම් ඕගොල්ලන්ට වෙන කල්පනා කරන්න දේවල් තියෙනවා. ඉතින් එහෙම හරියන්නේ නැහැ. මම නම් කියන පුළුවන් තරම් මම මේ කිව්ව දේවල් ගැන හිතන්න. නමුත් අපිට මේක වචන තුලින් මේ පංචස්කන්ධය කියන එක විස්තර කරලා දෙන්න පුළුවන්. අපේ මේ ළමයින්ටත් ඉගෙන ගන්න පුළුවන් විදිහට අපි මේක විස්තර කරගන්න බලමු. ඒක දැන් අර මම කිව්වේ පංච උපාදානස්කන්ධයක් තමයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධය තේරුම් ගන්නත් අපි පංචස්කන්ධය තේරුම් ගන්න ඕන. මම කිව්ව එක පොඩ්ඩක් වටලව ගන්න එපා. මේක අපිට ඒකයි මම කිව්වේ ලෝකේ ඇත්ත තියෙනවා, බොරු තියෙනවා. මේ දෙක අතර යමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේක පටන් ගන්න. මෙහෙම අපි බලමුකෝ. දැන් බුදුවරු නිතරම කතා කරන්නේ මොනවද? පරම සත්‍ය. පරම සත්‍ය. ඒ පරම සත්‍ය කතා කරන්න ඕන සම්මුතියේ. සම්මුතිය පරම සත්‍යයක් නෙමෙයි. ඒක බොරුවක් කියලා කියන්නත් අපිට බෑ. වැටහෙනව නේද? ඉතින් බුදුවරු කතා කරන සෑම වචනයක්ම සත්‍යයක් විය යුතුයි. ඉතින් ඒක නිසා මෙන්න මේක පොඩ්ඩක් තේරුම් ගන්න මේ කියන්නේ මොකද්ද කියලා අපි දැන් උදාහරණ වලින් පොඩ්ඩක් ඒක විස්තර කරගනිමු. දැන් ජනක මහත්තයා මේ මොකද්ද? පෑන. අපේ දුවේ මේ මොකද්ද? පෑන. හරි. මේ මොකද්ද?
මොකද්ද? දුව මොකද්ද? කොපුව. විල්ල. මේ මොකද්ද? විල්ල. මේ මහත්තයා මොකද්ද? ක්ලිප් එක. හරි. මේ මොකද්ද? ලයි පෑන. දැන් මේ විල්ලයි පෑන. දැන් මොකද්ද? ඈ? ඒක කොහොමද උනේ? ඒක කොහොමද උනේ? මහත්තයා? නේ සම්බන්ධයක් වෙලා නැහැනේ මේකේ. මෙහෙම තියලා ඇහුවා. දැන් බාගෙට තියලා දැම්ම ඔන්න දැන් පෑන. දැන් පෑනයි කපුවයි. ඉතින් ඒ කෑල්ල තියෙන දැන් අපි මේක කෑලි දෙකයි ගත්තේ. දැන් මේක ඉතුරු ටිකක් ගත්තොත් ඕගොල්ලෝ ලොකු අමාරුවක වැටෙනවා. වැටහෙනව නේද? අන්න බලන්න. දැන් ලෝකයේ ඇත්තම කතා කරන කෙනෙක් මේකට මොකක් කියලාද කියන්නේ? ඔය මේකට මොකක් කියලාද කියන්නේ? පෑන කියලා. ඉතින් වැරදිනේ දැන්. ඈ? අද මේකට දාන මොකද්ද නම මොකද්ද? දැන් පෑන කියලා කිව්වහම අපි සුද්දෙක් කිව්වොත් ඒක පෙන් කියලා කියනවා. ඉතින් පෙන් එකක් තියෙනවද ඇත්තටම? ඈ? ඒක සම්මුතිය. නමුත් දැන් බලන්න සම්මුතියෙන් වුණත් මේක අපිට ඔප්පු කරන්න බෑ. දැන් බලන්න මේක පෑනේ විල්ල. දැන් මේකටත් නම් ගොඩාක් ඔයගොල්ලෝ කිව්වා. කමක් නැහැ. මේක පෑන කියලා කිව්වා. දැන් හරිනම් මේක පෑනයි කොපුවයි වෙන්න ඕන. නේද? පෑනයි කොපුවයි වෙන්න ඕන. නමුත් ඔයගොල්ලෝ මේක ගැහුවාම ඔයගොල්ලෝ පෑන කියනවා. පෑන කියනවා. දැන් මෙතනටත් කියන්න ඕනේ නම් පෑනයි කොපුවයි. මොකද තියෙන්නේ පෑනයි කොපුවයි විතර. අපි දැන් ඉතුරු කෑලි ටිකත් වෙන් කරමු. අන්න බලන්න. ඒ වගේ මේ පංචස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? මොකකටද? පංචස්කන්ධය කියලා කියන්නේ මහත්යාගේ නම මොකද්ද? ඔව්. ඒක ඇත්තද බොරුවක්ද? සරත් ඔයක සම්මුතිය. අන්න බලන්න. මේ පංචස්කන්ධය කියලා කියන්නේ ලෝකේ ඇත්තක්. හැබැයි ඒක නමක් විතරයි. පංචස්කන්ධය කියන්නේ නමක් විතරයි. දැන් මම ලෝකේ ඇත්තම කතා කරනවානේ. මම ලෝකේ සත්‍යම කතා කරන කෙනෙක් මම සත්‍ය විතරයි වචන වලින් හරි පිට කරන්නේ. මට එහෙම සම්මුතියක් නැහැ. සත්‍ය විතරයි. මගෙන් අපේ දුවගෙන් මම අහන්නම්කො ප්‍රශ්නයක්. දැන් මේ දරුවන්ට අපි දෙවෙනි වතාවරනේ කියලා දෙන්නේ. දැන් මම මගේ නම කියනවනම් මම මොකද්ද කියන්න ඕන? මම මේ ලෝකේ සත්‍ය කතා කරන කෙනෙක් විතරයි. මම මොකද්ද කියන්න ඕන? එහෙම කිව්වත් වැරදි. මන්ට මොකද කියන්න ඕන? මං හාමුදුරුවෝ කියලා කියන්නද? නැත්නම් අංගංගොඩ පඤ්ඤාවංශ කියලා කියන්නද? මොකද කියන්න ඕන? ඔව්. මං සත්‍යෙම කතා කරනවා නම් අපි දැනට කියමු පංචස්කන්ධය කියලා. එහෙම කිව්වොත් ඒත් අඩුපාඩුවක් තියෙනවා. පංචස්කන්ධය කියලා කියන්නත් මට බෑ. ඔව් නාම රූප කියලා කිව්වොත් ඒත් ඒක ගැලපෙනවා. එන ඉතින් හැමෝටම කියන්නේ වෙන්නේ නාම රූප තමයි. නේද? අන්න ඒ වගේ මේ පංචස්කන්ධය කියලා කියන්නේ මේ ලෝකේ පරම සත්‍යය. ඒක ඕගොල්ලන්ව හඳුන්වනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඒක සත්‍යම වචන ටිකක්. ලෝකේ තියෙන ඇත්ත. නේද? එතකොට මෙතන අපිට මේකට නම් කියන්න වෙන්නේ රූප ටික. රූපය කියලා අපිට ඕනනම් මේක කියන්න පුළුවන්. තව විවිධ නම් වලින් කියන්න පුළුවන්. අන්න බලන්න මේ ලෞතුරා බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ පරම සත්‍ය. පරම සත්‍ය. හැබැයි උන්වහන්සේට පරම සත්‍ය දේශනා කරන්න බෑ. ඇයි දේශනා කරොත් ඒක තේරෙන්නේ නැතුව යනවා. ඒ කියන දේ. එහෙම පරම සත්‍ය දේශනා කරපු තැන් තියෙනවා. ඒ මොනවද? අභිධර්ම. අභිධර්මයේ සූත්‍ර පිටකෙත් තියෙනවා. මොකද අපි සත්‍ය හෝ අසත්‍ය හෝ ඉගෙන ගන්න තියෙන්නේ සම්මුති වචන වලින්. සත්‍ය හෝ අසත්‍ය හෝ ඉගෙන ගන්න තියෙන සම්මුති වචන වලින්. සම්මුති වචනයක් කියන්නේ ඇත්තටම ලෝකේ ඒක සම්මුතියක් කියන්නේ පනවගත්තු දෙයක්. විවහාරය. හැබැයි ඒක ඒ වචන කියන්නේ සත්‍ය නෙමෙයි. අසත්‍ය කියලා කියන්නත් බෑ අපිට. වැටහෙනව නේද? හැබැයි ඒක සත්‍යයට ගොඩාක් දුරයි. අනිත් එක පින්වතුනි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ වචනයක් කියන්නේ ඊටාම දුර්වල ඒකකයක්.
භාෂාවක් කියන්නේ ඊටාම දුර්වල දෙයක් මේ ධර්මයත් එක්ක ගන්නකොට. ඒක මෙහෙමයි. මේකෙන් කියන මේ වචනයක්නේ මේක. අපි කතා කරන්නේ වචනනේ. මේ වචනෙන් අපිට තේරුම් යන්න ඕන දේ තමයි ඒක මතක තියා ගැනීම නෙමෙයි. වැටහෙනව නේද? මේ වචනේ මතක තියාගන්න නෙමෙයි වචනෙන් කියවෙන්නේ මොකක්ද? හැඟීම. මට ඒක විස්තර කරගන්න දැන් වචන නැහැ. මේ හැඟීම. දැන් බලන්න සතෙක් එක්ක කතා කරනවා. සතෙක් එක්ක කතා කරන වචන නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ හැඟීම් එක එක දේවල් භාවිතා කරනවා. කියන්නේ හිතක් එක එකතු වෙනවා වගේ වැඩක් මේක. ඒ වගේ මේ ධර්මය කියලා කියන්නේ හැඟීමක් විතරයි. ඒ හැඟීමක් තමයි වචන වලට පෙරලලා අපි මේ ඉගෙන ගන්න හදන්නේ. හැබැයි මේක පාඩම් කරගත්තත් මතක තියාගත්තත් ඒ හැඟීම එන්නේ නැහැ. තේරුණා නේද? අපි කොච්චරද මම ගොඩාක් කල්පනා කරන කොහොමද මේ අපිට දැනෙන හැඟීම කියන්නේ. ඉතින් අපිට දැනෙන හැඟීම අපිට වෙන ක්‍රමයකට කියන්නත් බෑ. ඒක මොන වගේද කියලා කියාගන්න තේරෙන්නේ නැහැ ඒක. ඒකට අපිට භාවිතා කරන්න වෙන්නේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අපිට කියලා දුන්න වචන ටිකෙන්ම තමයි. වැටහෙනව නේද? ඉතින් අපි කොච්චර උත්සාහ කරත් දැන් මේ පහුගිය ධර්ම දේශනා නොකරපු කාලය තුලදීම ගොඩක් මම උත්සාහ කරේ මේ අපිට දැනෙන හැඟීමක් කොහොමද කියන්නේ. ඒකට එහෙම වචන හදන්නවත් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් බුදු කෙනෙක් මොන තරම් ශ්‍රේෂ්ඨයෙක්ද? බුද්ධ කියන නමට මොන තරම් ගැළපෙනවාද කියලා තේරෙනවා. අන්නේ එහෙම හිතුවා. අපි මොන තරම් දුර්වලයිද? අපිට අපේ හිතේ තියෙන හැඟීම අපිට ඒ දෙයක් ඕගොල්ලන්ට ප්‍රකාශ කරන්න එකම වචනයක්වත් අපිට හදාගන්න බෑ. මට නම් බෑ හදාගන්න. අර ඒක තමයි අපි පොඩි උදාහරණ වලින් ඕගොල්ලන්ට කියලා දෙන්න. උදාහරණ අපිට හදාගන්න පුළුවන්. නමුත් උදාහරණත් ඕගොල්ලන්ට අපි කියන්නේ වචනේ ඉන්නේ නේ. ඒ හැඟීම ඕගොල්ලන්ට එන්නේ නේ. ඉතින් ඒක නිසා මම මේ කිව්වේ ගොඩක් ගැඹුරු කාරණාවක්. මේකත් හොඳට හිතලා බලන්න. අන්න ඒ වගේ මේ ලෝකයේ තියෙන සත්‍යම වචනයක් තමයි පංචස්කන්ධය කියලා මේ කතා කරන දේ. පංචස්කන්ධය. එතකොට අපි මේ දරුවන්ට මම කියලා දුන්නා කොල්ලෙක්ගෙන් ගිහින් නම අහනකොට මේ පංචස්කන්ධය කියන ඔයාට දාලා තියෙන නම මොකද්ද? සම්මුතිය මොකක්ද දන්නේ එහෙම අහන්න කියලා මේ ළමයින්ට මතක තියාගන්න මම කියලා දුන්නා. පංචස්කන්ධය කියලා කියන්නේ පොදුවේ අපේ මේ මනුස්ස ශරීරයක් හඳුන්වන්න පුළුවන් සත්‍යම වචනයක්. තේරුණා නේද? ඉතින් අපි මේ වචනේ ඇතුලේ තව ගොඩාක් කරුණු තියෙනවා. ඒකෙදි ස්කන්ධ කියන්නේ. ස්කන්ධ කියන එක අපි බලමු. පංච ස්කන්ධ. ස්කන්ධ කියන්නේ මොනවද දරුවෝ? දැන් ඔන්න මං අඳිනවා වැලි කැටයක්. ඔන්න දැන් මේ හිතන්නකො මේ වැලි කැටයක් කියලා. මේ මොකද්ද? වැලි කැටයක්. නේද? දැන් මොකද්ද? මහත්තයා දැන් මොකද්ද? වැලි කැට දෙකක්. දැන් වැලි කැට තුනක්. දැන් ඈ ඔව් පේනුමට කන්දක් වගේත් පේනෝනේ. අන්න වැලි කැට ගොඩ සමූහයක් නේද? කන්ද වැලි මොකද්ද දුව? වැලි කන්ද. දැන් අපි ගොඩාක් වෙලාවට විශාල වැලි කන්දක් දැක්කහම මොකද්ද අපි කියන්නේ? වැලි ගොඩක් කියනවාද අපි? මොකද්ද කියන්නේ? වැලි කන්ද. එතන වැලි කන්දක් තිබ්බද? නෑ එතන වැලි කැට සමූහයක එකතුව කන්නවලන්ට. මේ ස්කන්ධ කියන්නේ මොකක්ද එන? අපි දුවේ. ස්කන්ධ කියන්නේ මොකටද? ඔව් ස්කන්ධ කියන්නේ ගොඩකට එකතුව. ගොඩක එකතුව. එතකොට පංච ස්කන්ධ. ඒ කියන්නේ මොනවද? ඕ කඳු පහක එකතුව. ඔන්න දැන් ඔන්න මේ එකක් කියලා හිතන්නකො මේ එක ඒකකයක්. ඔන්න දැන් තවත් ඒ වගේ කන්දක්. ඔන්න වගේ ඔන්න කඳු පහක්. දැන් වැලි කඳු පහක්ම කියලා හිතන්න එපා. තේරුණා නේද? වැලි කඳු පහ දැන් මෙතන වැලි කන්දක්නේ. මෙතන මොකද්ද? ඔව් පස්වලත් වැලි තියෙනවා. ඔන්න දැන් අපිට ඕකට උත්තරයක් දී ගන්න බැරි වෙනවා. හැබැයි මේ කන්දේ තියෙන කිසිම දෙයක් මේ කන්දේ නැහැ. අන්න ඒක හොඳට මතක තියාගන්න මේ පංචස්කන්ධය තේරුම් ගන්නකොට
ඒකයි අපිට මේ කඳු උපමාව හරියට ගන්න බැරි. දැන් මෙතන වැලි කන්දක් කිව්වොත් මෙතන පස් කන්දක් කිව්වොත් වැරදි. අයියේ පස්වලත් වැලි තියෙනවා. එහෙනම් මෙතන අපි ලී කන්දක්. ඒත් වැරදිනු ලී වල ඇතුලේ වැලි තියෙනව දන්නව නේද? සමහර ගස් ඇතුලේ ලී වල ඇතුලේ වැලි ස්වභාවයේ තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ පංචස්කන්ධය අපි ඉගෙන ගන්නකොට මේ ගොඩේ තියෙන දේවල් මේකේ නැහැ. අපේ දරුවා මේ පැත්ත අහගන්න ඕනේ. උඹලන්ට ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් මොකද්ද මේ පංචස්කන්ධ කියන්නේ? ස්කන්ධ පහක එකතුවක්. දැන් මොකද්ද දුවේ නම ඇහුවාම කියන්න වෙන්නේ කවුරු හරි? ඔව් දුව සත්‍යම කතා කරනවා නම් දුවට කියන්න වෙන්නේ ස්කන්ධ පහක එකතුවක්. මගේ නම කියලා අපිට කිව්වොත් ඒක ලෝකේ සත්‍යම වචනයක්. තවත් තේරෙන්නේ නැත්නම් තවත් විස්තර කරලා දෙන්න පුළුවන්. එතකොට මේක අපිට කතා කරන්න විතරයි පුළුවන්. මෙහෙම කවදාකවත් ලෝකේ කඳු පහක් එකතු වෙන්නේ නැහැ නිකන්. ඒක උපාදානස්කන්ධයක් තිබුණොත් විතරයි මේක එකතු වෙන්නේ. තේරුණා නේද? දැන් මෙහෙම පංචස්කන්ධයේ තියෙන ලෝකේ දැන් තියෙනවා අපි ඒකට අපි එහෙම උපදින තැන් තියෙනවා. කාමාවචර භූමියේ කාම භූමිය අපි උපදිනකොට ඒකට කියනවා පංච වෝකාර භවය. මොකද දුවේ? පංච වෝකාර භවය. ඒ කියන්නේ ආකාර පහක් තියෙන බව. ආකාර පහක් තියෙන බව. තවත් බව තියෙනවද එහෙම ඒ අඩු? දැන් මහත්යා ගාවට එනවා බ්‍රහ්මී. අරූපාවචර බ්‍රහ්මී කෙනවා කියලා කිව්වම එහෙම අපිට ආව පේන්නේ එයා මොකද්ද තියෙන්නේ? දැන් එයාගේ නම කිව්වොත් සත්‍යම කිව්වොත් අපි පංචස්කන්ධයක් කියන්න බෑ. මොකද්ද? ඇයි බැරි? ඔව් එකක් අඩුයි. පහක් නෑ. හතරයි තියෙන්නේ. ඔය එකක් අඩුයි. අරූපාවචර රූපේ නෑ. නේද? රූපේ නැති නිසා ඒකට අපි කියනවා චතු ඕකාර භවයක්. චතු ඕකාර භවයක්. එතකොට දැන් අපි බලමු දැන් ස්කන්ධ කියන එක මේ කට්ටියට වැටහුණා නේද? ඒ කියන්නේ දැන් අපි පංචස්කන්ධය ඉගෙන ගන්නව නම් පළවෙනියෙන්ම අපි කතා කරන්නේ මොකද්ද? රූපස්කන්ධය. රූපස්කන්ධය. ඊට පස්සේ වේදනාස්කන්ධය. වේදනාස්කන්ධය. ඊට පස්සේ සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා මෙන්න මේ ස්කන්ධ පහක්. එතකොට රූපස්කන්ධය කිව්වම මෙතන මොනවද තියෙන්නේ? එච්චර. රූපස්කන්ධය කිව්වම එතන රූප රාශියක එකතුව. රූප රාශියක එකතුව. හරියට මේක නිකන් විශ්වය වගේ. විශ්වය වගේ. මේ විශ්වය කොච්චර ලොකුයිද? ඔය ඒක අපිට කාලේ වේලාව ගොඩක් යනවා මම ඒ ගැන විස්තර කරන්න ගියොත් ඒකත් හරියට මෙන්න මේ ස්කන්ධ වගේ. පංචස්කන්ධ වගේම තමයි අපිට ඒක සකස් වෙලා තින්නෙත් එහෙමයි. මේ චක්‍රාවාට එකතු වෙලා. දැන් අපේ මේ ඉස්කෝලේ යන ළමයාගෙන් මම ප්‍රශ්නයක් අහන්නම්කෝ. දුව අපි මේ ඉර වටේ කරකිනවද? ඉර අපි වටේ කරකිනවද? දැන් දුවට මම ඕන්නම් නොමග යවන්න අහන්නම්. දැන් බලන්න. දැන් අපේ ලෝකෙ මෙහෙම තියෙනවනේ. එහෙම අපිට පේන්නේ නැහැ. දැන් ඉර බලන්නකෝ අරෙන් එනවා මෙහෙම ඉර යනවා. එහා පැත්තෙන් බහිනවා. එහෙම නෙවෙයිද හිතෙන්නේ? එහෙම නේ හිතෙන්නේ. දැන් අපි ඒකනේ කියන්නේ ඉර බහිනවා කියලා. දැන් කවුද බහින්නේ? ඔය දැන් ගමන් කරන්නේ කවුද? නෑනේ. දැන් බස් එකෙන් බහිනවා. දැන් ඔන්න බලන්න සිරිපාල බස් එකෙන් බසි. කවුද බැස්සේ? සිරිපාල බැස්සේ. බස් එක බැස්සේ නෑනේ නේ. නේද? සිරිපාල බස් එකට නගී. දැන් කවුද බස් එකට නැග්ගේ? සිරිපාල. දැන් ඉර නගී. කවුද නගින්නේ? ඉර බසි. කවුද බහින්නේ? එහෙනම් කවුද ගමන් කරලා තියෙන්නේ? ඉරනේ. නමුත් අපිට පේන්නේ එහෙමයි. අපිට පේන්නේ එහෙමයි. නමුත් අර සිරිපාල බස් එකට නගී කියන උපමාව මෙතනට ගන්න බෑ. ඉර අපි එක තැන තියෙනවා. ඉර එක තැන තියෙනවා අපි.
ඔව් අපි ගමන් කරනවා. ඉර එක තැනද තියෙන්නේ? ඔව් ඉර ඉර ගමන් කරනවා අපේ දැන් තියෙනවනේ ගොඩාක් දේවල් නේද? ගොඩාක් දේවල් තියෙනවනේ. අඟහරු ඔය ටික ග්‍රහලෝක ඔය ඔක්කොමත් ටික අරගෙන ඉර ගමන් කරනවා. එතකොට එන ඔක්කොම ටික අල්ලගෙනද තියෙන්නේ ඉර. එතකොට දැන් තවත් ප්‍රශ්නයක් මතුවෙනවා එතකොට. මොකද ඊගා මතුවෙන ප්‍රශ්නය? අපි ඔක්කොමත් එක්ක ඉර ගමන් කරනවා නම් අපි හිතමු මෙන්න මෙහෙම කියලා. මෙහෙම කියලා. දැන් මේ ඉර වටේ දැන් මෙහෙම අපේ කට්ටිය ඉන්න ඕන අපේ කණ්ඩායම. රවුම් 9ක් ගහන්න එපැයි නේ. දැන් 11ක් 12ක් ගහන්නත් එපැයි. මෙන්න මේ තමයි අපේ කෑල්ල. දැන් අපි කියන්නේ මෙතනදී අපි තර්ක කරන්නේ අපේ මේ ඉර ගමන් කරනවා කියලානේ. දැන් අපිට තවත් ඉරවල් පේනවනේ. ඒවට ලං වෙන්නේ නැහැ නේන. ඒවත් ගමන් කරනවා. බලන්නකො කතා වෙලා කරනවා වගේ. දැන් වේගය වෙනස් වුණොත් මොකද වෙන්නේ? ලංවීමක් වෙන්න එපැයි නේ. නේද? එතකොට දැන් මේ අපිට ලෝකයේ විශ්වයේ පේන්න තියෙන සේර ඔක්කොම ටික අපි දැන් අපිට අහස බැලුවම පේන තියෙන ඔක්කොම තරු ගත්තොත් අපි ගානිමුකෝ මෙන්න මේ වගේ පැල්ලම. මේ සෙට් එකම. දැන් මේ ඇතුලේ මොකද වෙන්නේ? මැෂින් එකක් වගේ දැන් මේක ඇතුලේ වැඩ කරනවා. දැන් මේ තමයි අපිට මේ ඇහැට පේන්න තියෙන සියලුම තරු. ඒකට අපි අපේ චක්‍රාවාටය කියලා කියනවා. අපේ මන්දාකිණී කියලා කියනවා. මෙයා නැවතිලා දී. එයත් ගමන් කරන්න වෙනවා නේද? එයත් ගමන් කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඒවා මේ වගේ එකයිද තියෙන්නේ. මේ වගේ චක්‍රාවාට ගොඩාක් තියෙනවා. එතකොට ඒ ටික මෙහෙම වගේ එකක් යන්දු. චක්‍රාවාට ගොඩක් මෙහෙම අඳිනවා. එතකොට ඒක අන්න දැන් විශ්වයේ අම්මා අතරමං වුණා. ඒවත් ගමන් කරනවා. අන්න බලන්න ඒ වගේ ස්වභාවයක් තමයි. ඔන්න ඔහොම කියාගෙන යනකොට මේක මහා අවුල් ජාලාවක් බවට පත් වෙනවා අපේ විශේෂයට එහා යන එකක්. ඉතින් බුදු පියාණන් වහන්සේ කියන මෙන්න මේ වගේ චක්‍රාවාට කොච්චරක් තියෙනවද මහත්තයා? දැන් චක්‍රාවාටයක් කියන එක මේ තේරුණාද? තේරුන්නේ? ආන් හිටියේ නෑනේ. මේ මහත්තයා මේ වගේ චක්‍රාවාට කොච්චරක් තියෙනවද? මෙන්න මේ වගේ චක්‍රාවාට වැඩි කිරීම 100 මේකට කියනවා චූලනී එහෙම නේද කියන්නේ? මජ්ක්‍ධිම කියන්නේ මැද එක. මේක පළවෙනි මේක පළවෙනි චක්‍රාවාටය. ඔව්. ඊට පස්සේ මට මතක හැටියට ගන්න ඕගොල්ලෝ බලන්න පොඩ්ඩක්. අඩුපාඩුවක් තිබ්බොත් කියන්න. මේක වැඩි කිරීම 100. ආපහු 10කින්ද? ඔව්. 10කින් වැඩි කරාම මේකට කියනවා නෑ ත්‍රිසහස්සික නෙවෙයි. ඒක මජ්ක්‍ධිමා මැද ලෝක ධාතු ද්විසහස්සික ලෝක ධාතු. අන්න මට දැනුමේ වචනේ මතන ද්විසහස්සික ලෝක ධාතු. ඊට පස්සේ ඒන උත්තරේ ආපහු 10කින් වැඩි කරාම ඒකට කියනවා ත්‍රිසහස්සික ලෝක ධාතුව. අපේ බුදු පියාණන් වහන්සේට අනසක පතුරවන්න පුළුවන් ඔය ත්‍රිසහස්සික ලෝක ධාතුවටම ශාස්ත්‍රවරයෙක් වශයෙන් තමයි බුදු පියාණන් වහන්සේ ඉපදිලා තියෙන්නේ. ත්‍රිසහස්සික ලෝක ධාතුවට. එතකොට මේ වගේ ලෝක ධාතු කීයක්ද කියලා ගණනය කරන්න අපිට බෑ දැන් මේ ගණන් හැටියට. වැටහෙනව නේද? ඒක නිසා දැන් බුදු පියාණන් වහන්සේ ඒ තැනට ගිහිල්ලා බණ කියන්නේ කොහොමද? ගොඩාක් ඈත තැනකට ගිහිල්ලා මිනිස්සු ඉන්න ඒවල. ඒවලත් මිනිස්සු ඉන්න. ඒවලට ගිහිල්ලා බණ කියන්නෙත් ඒත් කියන්න වෙන්නේ මේ විදිහටමයි. මේ අපි දන්නේ නැහැ මිනිසුන් කොයි විදිහ හැබැයි ඉතින් පංචවෝකාර භාවයක් තමයි. පංචවෝකාර භාවය තමයි හැබැයි මේ විදිහටමයි බණ කියන්න වෙන්නේ. හැබැයි ඒ බණ කියන්න වෙන්නේ සම්මුති වචන වලින්. ඕගොල්ලන්ගේ තියෙන වචන වලින්. ඔන්න ওই විදිහට සම්මුති වචනය පරම සත්‍යයට හරවපු තැන සම්බන්ධ වෙන ජොයින්ට් එකට තමයි අපි කියන්නේ සූත්‍ර කියලා. සූත්‍ර පිටකය. ඒකේ කලවමේ තියෙන මේ ඔක්කොම. තේරුණා නේද? අභිධර්මය කියලා කියන්නේ කෙලින්ම පරම සත්‍ය. හැබැයි වචන ටික නෙමෙයි සත්‍ය.
වචන වලින් හැඟවෙන හැඟීමයි සත්‍ය. වැටහෙනවද මහතුරුන්ට? දැන් බුදු පියාණන් වහන්සේ සමහර තැන්වලදී අපි ගමුකෝ සංස්කාර ස්කන්ධය. සංස්කාර ස්කන්ධය තව නම් වලින් භාවිතා වෙනවා. වැටහෙනව නේද? එහෙනම් ඒ වචන නෙමෙයි ඇත්ත. වචනෙන් හැඟෙන හැඟීම. මොකද යම් කිසි දෙයක් තියෙනවා අපේ ඇතුලේ. අපි දැන් ඒක සරලව පොඩ්ඩක් ඉගෙන ගනිමු. එහෙනම් අපිට දැන් පැහැදිලි පංචස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධ පහක. රාශි පහක එකතුවක්. එතකොට ඒ වගේ මේ රූපස්කන්ධය ගැන අපි කතා කරද්දී මේ රූපය ගැන කතා කරද්දී මෙන්න මේ වගේ මේ අපේ ලෝක ධාතුව වගේ මේ රූප ස්කන්ධය ඇතුළෙත් එක එක මෙහෙම රවුම් කණ්ඩායම් රාශියක එකතු. ඒ කණ්ඩායම් ආයි ගුලි ගහලා මේ විශ්වය වගේමයි. එතකොට අපිට තේරෙනවා ඒකත් එකයි මෙහෙත් එකයි කියලා. ඉතින් දැන් ඒක චුට්ටක් ගැඹුරු පැත්තට දැන් මේ පැත්තට යනවා. අපි ටිකක් සරලව මේක මේ ළමයින්ට තේරෙන විදිහට අපි පොඩ්ඩක් ඉගෙන ගනිමු. එහෙනම් දැන් අපි ගනිමුකෝ ඔන්න බස් එකක් යනවා. මං අහනවා මොකද්ද? බස් එකක්. ඉතින් ඇත්තටම දැන් බස් එකක් කවදාකවත් නොදකපු කෙනෙකුට අපි කොහොමද කියලා දෙන්නේ? අපි ඒක කියලා දෙන්න අනිවාර්යයෙන්ම අපි ඒක දැනගත යුතුයි. දැන් අපි කියනවා පරිප්පු හොද්දා. දැන් ඒක ගැන අවබෝධයක් නැති දැන් අපි වෙන ග්‍රහ ලෝකේ කෙනෙකුට අපි පරිප්පු හොද්දක් ගැන කියලා දෙන්න හදනවා. ඒගොල්ලන්ගේ ලෝකේ පරිප්පු කියන එක ඇත්තවත් නැහැ. හොදි හදලා කන ක්‍රමයකුත් නැහැ. කොහොමද දරුවෝ අපි කියලා දෙන්නේ? පරිප්පු හොද්දක් ගැන නෑ මේ මිනිස්සුෙකුට කියන්න ඕන. කොහොමද කියන්නේ? මුලින්ම අපි ඒකේ තියෙන කොටස් ටික වෙන වෙනම එයාට උගන්වලා ඉන්න වෙනවා නේ. කොටස් ටික වෙන වෙනම කොහොම හරි කියලා දෙන්න ඕන. ඊට පස්සේ තමයි ඒක එකතු කරාම මෙන්න පරිප්පු හොද්දක් හැදුනා කියලා අපිට කියලා දෙන්න වෙන්නේ. ඒ වගේ අපි දැන් සරලවම ගමුකෝ. අපි දැන් මිනිස් රූපයක් ගමු. අපි මෙහෙම මිනිස් රූපයක් ගමු. දැන් මේ මිනිස් රූපය අපි හිතමු මේ අපේ මේ දරුවම කියලා. දැන් දරුවා උත්තර දෙන්න ඕන. දැන් අපි අපුව හඳුන්වා දෙන්න අපි සරල ක්‍රමයක් දැන් භාවිතා කරන්න හදන්නේ. දුවට තේරෙන විදිහට අපි ධර්මය අමතක කරලා බුදුන්ගේ දේශනා අමතක කරලා දැන් අපි දැන් පරිප්පු හොද්දක් කාට හරි කියලා දෙන්න අපි පරිප්පු හොද්දේ කොටස් ඉගෙන ගන්න වගේ අපි ඒක වෙන් කරන්න එපැයි නේ. මුලින්ම යාට පරිප්පු හොද්දක් අරගෙන අපි ඒක ටිකක් වෙන් කරලා පෙන්නනවා. දැන් එකතු කරලා පෙන්නලා හරියන්නේ නැහැ. මං කියන එක තේරෙනවද? දැන් වතුර පෙන්නනවා, මිරිස් පෙන්නනවා, එහෙම පෙන්නලා යාට පරිප්පු හොද්ද කියලා දෙන එක ප්‍රායෝගික නෑ. යාට තේරෙන්නේ. අපි මුලින් පරිප්පු හොද්දක් ගෙනලා පෙන්නනවා. මේන් පරිප්පු හොද්ද. ඊට පස්සේ අපි කරන වැඩේ මේකේ පරිප්පු ඇටේ වතුර ටික ඒකෙම අරන් මෙහෙම මේසුර තිබ්බහම මොකද වෙන්නේ යාට? යාට හොඳට තේරෙනවා. දෙහියනේ අර මං කලින් දැකපු පරිප්පු හොද්ද. එතන පරිප්පු හොද්දක් නෑනේ මේ වෙන වෙනම ටිකක් තියෙන්නේ. නේද? අන්න එහෙම කියලා එයාට හොඳට පේන මුලින්ම පරිප්පු හොද්ද පෙන්නන්න ඕනේ. ඊට පස්සේ වෙන් කරලා පෙන්නන්න ඕනේ. ඒ මුලින්ම අපි එකපාරට වෙන් කරනවද? මොකද එකපාරට අර ටික පෙන්නුවොත් මොකද වෙන්නේ? එයා පිළිගන්නවද ඔක? ඕ දැන් සමහරක් වෙලාවට අපිට දකින්න කෑම අර කුඹුරේ තියෙන වී ඇටේ නූල්ස් එකක් වශයෙන් අපි කනකොට අපිට ජීවිතේට හිතෙන්නේ නැහැ නේ ඕකනේ. පිළිගන්නේ ඒකේ ගහලා තියෙනවා. ඒක නිසා මේකේ හාල් පිටිවලට අමතරව වෙන යමක් තිබුණොත් මොන කොච්චරද ගාණක් දෙනවා කියලා. ඒ තරම් විශ්වාස කරන්න බෑ. අර බී ඇටේ අර තරම් පරිවර්තනයක් වෙලාද කියලා. සමහරට ඕක හිතා ගන්න බැරි විදිහට පරිවර්තනේ වෙනවා. අන්න ඒක නිසා ඒ වගේ දේවල් වලින් අපි තේරුම් ගමු. අපේ දරුවව දුවට තේරෙන විදිහට බෙදලා පෙන්නන්නකෝ. දුව එතන මොනවයි තියෙන්නේ? අපි පුංචි දරුවම අපි අල්ලගමු. එයාට තේරෙන්නෙම නැහනේ. දුවගේ නම මොකද්ද? තිලිනි. තිලිනි කියන්නේ මොකටද? ඈ? තිනිති. ඔව් තිනිති. තිනිති කියන්නේ මොකකටද? ශරීරය කිව්වම ඔක්කොම එකටනේ පුතේ. හරි ඇස කන නාසය ওই විදිහට අපේ බුදු පියාණන් වහන්සේ අපිට ඒකත් ලේසි කරලා තියෙන කොටස් 32කට බෙදලා තියෙනවා. කේසා ලෝමා නඛ ඇස කන් දත් නහර මස් ඇට මිදුළු සෙම සැරව ඔය වගේ වකුගඩු අක්මාව
කොටස් ටික සේරක්කොම බුදු පියාණන් වහන්සේ අපිට කියලා තියෙනවා. තේරුණා නේද? එච්චරද දුව තියෙන්නේ? එහෙනම් මොනවද තියෙන්නේ? එකක් කියන්න. ඒ ටිකෙන් අමතරව. දැන් අපි හිතමු දුව මැරෙනවා කියලා. දුව මැරෙනවා නේ කවදා හරි. දුව මැරුණාට පස්සේ මොනවද අයින් වෙන්නේ? හිත. එහෙනම් මොනවද තියෙන්නේ? දැන් දුව ප්‍රධාන කොටස් දෙකකට මට බෙදලා කිව්වොත්. අපේ දරුවා කියන්න බලන්න. සිත හා කය. අන්න අර අක්කා කියනවා සිත හා කය. ඔන්න දැන් දුව කොටස් දෙකකට බෙදලා පෙන්න මං අහන දුවගේ නම මොකද්ද කියලා දුවගේ නම කියනවට වැඩිය ඇත්තම කතා කරොත් අවංකවම කතා කරොත් සිත හා කයක් තියෙනවා කියලා කිව්වොත් ඒක නිවැරදි නේ. කාටවත් බොරුයි කියලා කියන්න බෑ. සිත හා කය. එහෙනම් ඔන්න බලන්න මම දුවව කොටස් දෙකකට බෙදුවා. මොකද්ද ඒ? මේ රූපෙම කන්නතුම තියමුකෝ. ඔන්න මෙයාව අපි දෙකකට බෙදුවා. එකක් තමයි සිත. මෙහෙම ඊතලයේ ගැහුවට මෙතන නෙමෙයි සිත තියෙන්නේ. දැන් දුවේ කොහෙද සිත තියෙන්නේ? අපි ඒක හොයාගමු නේ. පස්සේ හොයාගමු. ඊට පස්සේ කය. කය කොහෙද තියෙන්නේ? පිට. සිත ඇතුලේ. ඒක කමන්නේ. දුව කරදරේ වැටෙනවා ඒවට උත්තර දෙන්න කියෝ. අර සිරිපාල බස් එකට නැග්ගා කතාව තමයි වෙන්නේ. එතකොට ඔන්න බලන්න අපි මේ මනුස්ස ශරීරය අපි කොටස් දෙකකට බෙදුවා සිත හා කය කියලා. දැන් මේකෙදී මේ කය අපි සිත මේකෙන් අයින් කරොත් ඒ මැරිච්ච පුජ්‍යලේ තේරුණා නේද? එතකොට මේ කයට අපි කියනවා මේ කය හැදිලා තියෙන විදිහ අපි බලන්න ඕන. මේ කය හැදිලා තියෙන්නේ අපි දැන් ඊට පස්සේ ටිකක් මේක ගැඹුරින් ඉගෙන ගන්නවා. මේ කය හැදිලා තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මේ වගේ ඉන්ද්‍රියන් වලින් ඉන්ද්‍රියන් පහක එකතුවෙන් එහෙම නැත්නම් කොටස් 32කින් මේ ශරීරය හැදිලා තියෙනවා. දැන් ඇහැ හැදිලා තියෙන්නේ මොකකින්ද දරුවෝ? කියන්න. ඇහැ ඇතුලේ මොනවද තියෙන්නේ? දැන් ඇහැක් අරගෙන ළමයෝ මෙහෙම බලලා ගලවලා පොඩි කරලා බැලුවොත් මොනවද තියෙන්නේ? ලේ. තව නහර. තව මස්. දුව තව ඉන්ද්‍රියක් කියන්නකෝ. මේ ඇහැ ඇතුලේ මේ අස්තිත් තියෙනවා. ඇට. ඇහැ ඇතුලේ ඇටක් තියෙන චූටි ඒවා. දුව එකක් කියන්නකෝ ඉන්ද්‍රියක්. කියන්නේ එකටක් ගන්න. දැන් අපි දුවට ගත්තේ ඇහැ. මොකද්ද? කන. කනේ මොනවද තියෙන්නේ? දැන් කනක් මේ සුඩට අරගෙන බලනවා. කනේ තියෙන මොනවද? ඔව්. මේකේ ඔන්න මේකට මෙතන අඩුවක් තියෙනවා. අපි දාමු මොනවද? හම. කනේ ඇතුළම ගත්තොත් අපි කන කියන්නේ මෙතනට නෙමෙයිනේ. කන කියන්නේ කොහෙටද? කන ඇතුළට. ඒකේ හමක් නැහැ. ඔව්. එහෙනම් මේකෙත් අපි අඩුවක් තියෙනවා. මේකෙත් අස්ති තියෙනවා. ඇහැ ඇතුළේ. හරිද? දැන් කනේ මොනවද තියෙන්නේ? පිළිවෙලට කියන්නකෝ. අපි දුව කියන එකක් ගාලා පරක් වෙනවා. නහර. තව මේ බෝඩ් එක බලන් කියන්න බෑනේ. තව අස්ති. කනේ ඇතුලේ අස්ති ඇති. අස්ති කියලා මේක කනේ ඇතුලේ අස්ති තියෙනවා. ඒක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඇහැ ඇතුලේ තියෙන ඇහැටම ආවේනික අස්ති. මේ අපේ බෝලේ කාචය එහාට මෙහාට කරන්නේ අස්ති වලින්. කන ඇතුලේ හැම සම්බන්ධයක් අස්ති වලින් වැඩ කරන දෙයක් නැහැ. දැන් බලන්නකො මේ දෙකම එකයිනේ බලන් ගියාම. ඔව් එතකොට දැන් අපි ලේ ටිකක් අරගෙන බැලුවොත් ඔක්කොම දැන් බලන්නකො දැන් මේ විදිහට ගන්නකො එහෙනම් ඊට පස්සේ දිව
දිවේ මොනවද තියෙන්නේ? දිවේ මොනවද තියෙන්නේ? ලේ තියෙනවා, නහර තියෙනවා, මස් තියෙනවා. අස්ති තිබ්බොත් තමයි හොඳ දිවට. කර්මෙට දිවට මොනවද වෙලා තියෙන්නේ? අස්ති නෑ. අපිට හරිනම් අස්ති දිවට අපේ ලංකාවේ කට්ටියට දිවේ අස්ති තිබ්බනම් තමයි හොඳ. ඇයි ඒ? ඔව් බොරු කියවෙන්නේ නෑ අස්ති තිබ්බොත් එක වචනයක් නැමෙන්නේ නෑනේ දිව. ඔව් නම් ඔව්ම තමයි. වෙලාවට දිවට අස්ති නෑ. ඊට පස්සේ තව මොකද්ද වෙලා තියෙන්නේ? දැන් බලන්නකො මේ මොකද්ද? මේ මොකද්ද? නෑනේ. මේ ඔක්කොම මොකද්ද? නෑනේ. මේ ඇස. ඇස. දැක්කද බොරු කියවෙනවා. ඇයි බොරු කියවෙන්නේ? ඇයි දැන් මෙතනට බොරු කියවුනේ ඇයි? මේක බොරුවක් නිසා. මේ ඇස කියන්නේ බොරුවක් නිසා තමයි බොරු කියවුනේ. නේ? මේ මොකද්ද? දිව. මේක කන. ඉතින් දැන් බලන්නකො විච්ච වැඩි. දිවෙත් අස්ති තියෙනවා. අපි කියන්නේ හයිය අස්ති නෑ කියලා. මේ කනෙත් අස්ති තියෙනවා. අස්තිවල තමයි මේවා බැඳිලා තියෙන්නේ. නැත්නම් මේක කඩාගෙන දිය වෙලා වැටෙනවනේ. කන නේද? ඒ වගේ අස්ති තියෙනවා. එතකොට අස්ති කියලා මේකට දැම්මත් වරදක් නෑ. අපි මේකෙත් මැකුවාම ලේසි. පේන්නේ නෑනේ අපිට ඇහැ ඇතුලේ අස්ති. දැන් බලන්නකො මේ තුනම මොකද වෙලා තියෙන්නේ? එක වගේ. එකම જાතිය. එකම જાතිය. ඔන්න දැන් හරි ප්‍රශ්නයක් මේක මතුවෙනවා. අපි දැන් මේ වගේ කොටස් 32ම මෙහෙම ලිව්වත් අපිට මේ ටිකමයි ලියන්න වෙන්නේ. හරි. අපි දැන් මේ ටිකත් පැත්තකට දාමුකෝ. අපි ලේ ගමු දැන්. දැන් අටගත්තු ස්වර වාසනේ ඔක්කොම ඉන්නේ නැහැ. අපි අට අයින් කරේ කලින් මේ ඔන්න ඔය ප්‍රශ්නේ අහන්න ගමු. අනේ ඒ ප්‍රශ්නේත් ඒකත් එහෙම තමයි මහත්තයා. දත් ගත්තොත් ඒකෙත් අස්ති තියෙනවා. දත ඇතුලේ මස් තියෙනවා. දත ඇතුලේ නහර තියෙනවා. ලේ තියෙනවා. ඔක්කොම ටික තියෙනවා. කිසි වෙනසක් ඕකේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකත් කන්නේ කට්ටිය. මස් වගේම තමයි. අපි ඒක පස්සේ ගනිමු. මහත්තයා මෙහෙමයි දැන්. මේ අපි මේ ගැඹුරු ඉගැන්වීමක් කරන්නේ. දැන් මෙහෙම ගමුකෝ. කිරි බොනව නේද? එළඟි තෙල් කනවද? මහත්තයා එළඟි තෙල් කනවද? කැමති නැති කට්ටිය ගොඩාක් ඉන්න එළඟි තෙල් නේ. එළඟි තෙල් හදන්න ඕන නැන්ද? මාරෙන් සමහරක් කට්ටිය කිරි බොනවා. එළඟි තෙල් පේන්න බෑ. කාටද එළඟි තෙල් පේන්න බැරි? ඕගොල්ලෝ ඔක්කොම කැමතිද එළඟි තෙල් වලට? බටර් චීස් අන්න බලන්න. එකම හැදුනේ. ඒ කියන්නේ කිරි වල දැන් කිරි තමයි ස්පෙෂල්ම හොඳම එක නේ. කිරි තමයි හොඳම එක. කිරි වලින් යමක් අයින් වුණාම තමයි මොනවද වෙලා තියෙන්නේ? අන්න ඒක නිසා මත ඔන්න ඔහොම ඉගෙන ගන්න. ඒ වගේම තමයි ඇට මේ ටික. අපි ඒක නිසා දැන් මේ ලේ හැදිලා තියෙන්නේ මොන වෑන්ද? ලේ බෙදන්න ඕනේ දැන්. වතුර. තව දැන් අපි මේ ලේ ගන්න බෑ මස් හැදිලා තියෙන්නේ මොන වෑන්ද? දුවේ මස් හැදිලා තියෙන්නේ. අපි ඒ ලිව්වත් අපි ඔන්න ලියමු මස් හැදිලා තින්නේ ඒත් ලේ වලින් වතුර වලින්. දැන් මේක විස්තර කරගන්න ඕගොල්ලෝට ටිකක් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන යන්න ඕන. ලේ හැදිලා තියෙන්නේ වතුර, හිමෝග්ලොබින්, යකඩ මේ වර්ග ටික එකතු වෙලා තමයි ලේ හැදිලා තියෙන්නේ. මස් හැදිලා තියෙන්නේ ලේ වල එකතුවකින්. මස් හැදිලා තියෙන්නේ. ඇට හැදිලා තියෙන්නේ ඒත් ලේ වලින්ම එකතුවකින් තමයි ඒව හැදිලා තියෙන්නේ. අපිට ඕක හොඳට ඉගෙන ගන්න පුළුවන් හොඳට තේරෙනවා කලලයක් අරන් පරීක්ෂා කරලා බැලුවොත්. කලලේ මොන පාටද? තනිකරම ලේ ඩොට් එකක් වගේ. අන්න බලන්න. කිරි වගේ තමයි. දැන් අපි හරියට චීස් වගේ අපි තියෙන්නේ තව ටික කාලයක් ගියාම එළඟි තෙල් බවට
අපි දිය වෙලා යනවා. අන්න ඒ වගේ බලන්න එකම දේ තියෙන. ඊට පස්සේ ඔන්න ලෞතර බුදු පියාණන් වහන්සේ මේ විදිහටම කල්පනා කරන්න ඇති. වැටහෙනව නේද ළමයා? බුදු පියාණන් වහන්සේ ඕ විදිහට බෙදලා මේක දැන් ඊට පස්සේ දැන් මේ ලේ ගත්තාම අපි ලේ වල තියෙන වතුර හිමෝග්ලොබින් ওই ටික ගත්තාම බුදු පියාණන් වහන්සේ මේක බලනවා. දැන් ඊට පස්සේ ආයෙ වතුර ගන්නවා. වතුර අරගෙන ආපහු බලනවා. වතුර බෙදුවහම මොකද වෙන්නේ? අපි ඒක දන්නවනේ නේ. මොන වෙන්නේ? ඒක වායුන් දෙකක් බවට පත් වෙනවා. ඒක කොටස් දෙකකට බෙදෙනවා. ඊට පස්සේ ඒක වායුවක් ගත්තාම ඒකත් තවත් යනවා. දැන් අපි ගන්නවා ගඩොල් කැටයක්. ගඩොල් කැටයක් හැදිලා තියෙන මොන වෙන්ද? පසුයි වැලි එකතුවෙන් ගඩොල් කැටයක් හැදිලා තියෙනවා. අපි ඊට පස්සේ වැලි කැටයක් අරගෙන වැලි කැටේ බලනවා. වැලි කැටේ බැලුවාම ඔන්න ලෞතුරා බුදු පියාණන් වහන්සේට තේරෙනවා, පේනවා ඒ වැලි කැටේ මොනවද තියෙනවා? ශක්තියින් 4ක් තියෙනවා. ඔන්න දැන් වතුර දුවේ වතුර බිඳුවක් පිනි බිඳුවක් බුදු පියාණන් වහන්සේ බෙදලා බැලුවහම බුදු පියාණන් වහන්සේට පේනවා ශක්තියින් 4ක්. ශක්තියින් 4ක් මේකේ තියෙනවා. මොනවද ඒ ශක්තියින් 4? පඨවි මේ ශක්තියක් කියන්නේ ඔන්න පොඩ්ඩක් දැන් තේරුම් ගන්න ඕන කරුණ. දැන් බලන්න අපේ මේ ඝනට හසු වෙන මේ අස්තියක් අපි අස්තියක් අරගෙන මෙතන තියලා අපි මේක මිටියෙන් කුඩු කරනවා. හරිද? මෙතන තියලා පොඩි අස්ති කෑල්ලක් දැන් මිටියෙන් කුඩු කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? සුදු පාට කුඩු එකක් එනවා නේද? ඒ කුඩු එක අපි මෙහෙම තුනී කරාම මොකද වෙන්නේ? ඒ කුඩු එක පේන්නේ නැතු වෙන චූටි අංශු වලට යනවා. ඒ අංශුවක් අරගෙන තවත් චූටි කරලා දැම්මොත් නොපෙනී යනවා. ඒ කියන්නේ අතුරුදහන් වුණාද ඒ අංශුව? එතන තියෙනවා. අපිට පේන්නේ නැති තරම්ම සියුම් වුණා. බෙදිලා ගියා. තේරෙනව නේද? අපි කෝපි අරගෙන මොකද කරන්නේ කෝපි හදන්න? අපි කෝපි ටික අරගෙන කබලේ දාලා මොකද කරන්නේ? බදින. අපි ගානට එනකොට අපි මේ කෝපි ටික කුඩු කරනවා. ඇයි බදින්නේ? කුඩු කරලා බදින්න බැයිද? බෑ. කුඩු කරන්න පහසු වෙන්න අපි බදිනවා. අන්නේ අපි බදිනවා කියලා මොකද කරේ? ඒක ගැට ගහලා තියෙන. ඒකේ බන්ධනේ තියෙනනේ බන්ධනේ. ඉවත් කරලා අපි කුඩු කරා. අපි තව වැඩිපුර කර කරෝ. අපි කෝපි කොටන්න දෙයක් නැහැ. කුඩු ටිකක් හැදෙනවා. ඊට පස්සේ කුඩු ටික පිච්චිලා යනවා. කර වෙලා පිච්චිලා යනවා. වැටහෙනව නේද? දැන් අන්න ඒ වගේ තේරුම් ගන්න බුදු පියාණන් වහන්සේ ඒ විදිහට වැලි කැටයක් ඒ වගේම ජලය පොඩ්ඩක් ලේ චුට්ටක් ඇට කෑල්ලක් මේ විදිහට බෙදලා ගත්තාම බුදු පියාණන් වහන්සේට පේනවා මොනවද තියෙන්නේ? අපි ටික ලියමු. පඨවි ආපෝ තේජෝ වායෝ මේ විදිහට මේක බෙදන්න පුළුවන්. දැන් අපි මොකද්ද මේ බෙදුවේ? ලේ බිඳුව. එස ලෝතර බුදු පියාණන් වහන්සේට මේ වගේ ලොකු පස්කන්ධා බෙදලා ගත්තාම වැලි කැටයක් ගත්තාම වැලි කැටේ බෙදලා ලෝතර බුදු පියාණන් වහන්සේගේ අසීමිත ඥාණයෙන් මේ වැලි කැටේ බෙදලා බැලුවාම වැලි කැටේ ඇතුලේ ශක්තියින් 4ක් මෙන්න මේ විදිහට පේන්න ගන්නවා. මොනවද ඒ ශක්තියින් 4? මෙන්න මේ 4ම ආපහු ලියන්න ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ අපේ ඇඟත් පිට ගහක දේවලුත් අපේ ඇඟ ඇතුලේ තියෙන යම් කිසි කෑල්ලක් බෙදලා ගත්තාම බුදු පියාණන් වහන්සේට පේනවා මෙන්න මේ වගේ 4ක් ශක්තියින් එකතු වෙලා තියෙනවා. දැන් අපි අර chart එක දිගටම ලිව්වනම් හරි ලස්සනට එනවා මේ බෙදිලා. අපි ඇහක් බෙදුවා, කනක් බෙදුවා. ඔය එක්කගෙම ආව මේ වගේ 4ක් නේද? අපි ඒන් කෑල්ලක් බෙදුවාම ආයිත් ආවා 4ක්. වැටහෙනව නේද? එතකොට මෙන්න මේ වගේ දැන් අපි හිතමු මේ පෑන
මේ බුදු පියාණන් වහන්සේ මේ පෑන බෙදලා බැලුවහම මොකද වෙන්නේ? මොකක්ද ඇති වෙන්නේ අන්තිමටම? අපිට දැන් හිතාගත හැකියි. අන්න හරි. ඒ විදිහට බෙදලා බැලුවහම අපිට බෙදලා පේන්නේ බුද්ධ ඥාණයට පේනවා මේකේ තියෙන්නේ ශක්තියින් 4ක්. මෙන්න මේ 4. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට තව ප්‍රශ්නයක් මම අහන්නම්. එතකොට දැන් අපේ ඇඟ සම්පූර්ණයෙන්ම හැදිලා තියෙන්නේ මොන වෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ගහක් හැදිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම මොන වෙන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ. එහෙම කිව්වොත් ඒක පොඩ්ඩක් වැරදි. මොකද අපි ගහක් නෙමෙයි. නේද? අපි ඒක පස්සේ ඉගෙන ගනිමු. ඒ කියන්නේ අපේව තව තියෙනවා. තව අපිට කෑලි ටිකක් අපිට තව නම් ටිකක් තියෙනවා. දැන් මූලිකම સિદ્ધාන්තය මෙන්න මේක තමයි අන්තිමම ටික අපේත් එන්නේ. එතකොට ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම බැලුවා මේ පඨවිය කියන ශක්තිය වෙන් කරලා ගත්තා. ඒක බුදු පියාණන් වහන්සේ ආපහු බෙදලා බැලුවම මොනවයි පෙනුනේ? ඈ මොකද? ඔව් මේක තව බෙදන්න බෑ. ඒක ඉවරයි. ඔව් සත්‍යයක්. ඒක එතනින් එහාට ආපහු බෙදන්න බෑ. වැටහෙනව නේද? ඒ වගේම තවත් මෙතන විශේෂත්වයක් ඔයගලන්ට කියන්න ඕන. මේ 4න් මෙහෙම නම් 4ක් දුන්නට මේ 4 දෙනෙක් ඉන්නවා එකට එකතු වෙලා මෙහෙම. ඔන්න මම මේ ලිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ. මෙන්න මෙහෙම එකක් බුදු පියාණන් වහන්සේට හම්බෙන්නේ. ඔන්න හොඳට තේරුම් ගන්න. අපේ දුවට තේරෙනව නේද? ඒ කියන්නේ 4 දෙනෙක්ව හම්බෙන්නේ මෙහෙම. දැන් අපිට ඇහැක් අරගෙන අපිට පුළුවන් ලේ වෙන් කරන්න නේද? අපිට මස් ටික වෙන් කරලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේට මේ වැලි කැටයක් බෙදලා බලාගෙනකොට බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම එකක් දකිනවා. දැන් මේ මොකද්ද මේ තියෙන්නේ? ඔව් අපි සම්මුතියෙන් කිව්වොත් පෑන් 4ක්. මේ පෑන් 4 බෙදන්න පුළුවන් නේද? හැබැයි මෙන්න මේක බෙදන්න බෑ. හැබැයි බෙදන්න බැරුණාට බුදු පියාණන් වහන්සේ නිකන් හිටියේ නෑ. බුදු පියාණන් වහන්සේ බැලුවා මේක වෙන් කරන්න නැතුව මෙහෙම දකින්න. වෙන් කරන්න බැරි වුණාට දකින්න පුළුවන් නේ. ඊට අන්න බුදු පියාණන් වහන්සේ දැක්ක 4 දෙනෙක් මේකේ ඇතුලේ ඉන්නවා. 4 දෙනෙක් ඇතුලේ ඉන්නවා. එහෙනම් දැන් මෙන්න මේ පොදු එකට කියන්න ඕන නම මොකද්ද? ඔව් මේකට පඨවි කියන්නත් බෑ. මේකට ආපෝ කියන්නත් බෑ. මේකට තේජෝ කියන්නත් බෑ. වායෝ කියන්නත් බෑ. මේකේ මොකද්ද තියෙන්නේ? අන්න හරි මේකට සුද්ධාෂ්ටකයක් කියලා කියනවා. සුද්ධයි කියන්නේ ඇයි? ආයි කඩන්න බෑ. ආයි මේක ආපහු කඩන්න බෑ කිසිම කෙනෙකුට. එතකොට දැන් මෙන්න මේකේ තව විශේෂ දෙයක් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන. මෙන්න මේ 4 දෙනා එකතු වෙච්ච තැන තවත් පේන්න තියෙනවා දෙයක්. ඒ මොකද්ද? ඔව් වර්ණයක් පේනවා. පාටක් පේනවා. ගඳකුත් තියෙනවා. වර්ණ ගන්ධ රසයකුත් තියෙනවා. ඕජාවකුත් තියෙනවා. දැන් මේ හුළඟ මොකද්ද මේ හුළඟේ පාට? දැන් බුදු පියාණන් වහන්සේ මේ හුළම් බින්දුව මේ හුළඟක් අරගෙන ඒ හුළඟත් බෙදලා බැලුවාම අපේ දුව ඉතින් 6 වසරේනේ නේද? දුවට ලොකු වැඩි කමක් නැහැ. මේ හුළඟ බෙදලා බැලුවාම දුව මේ අහන්න. මේ හුළඟ බෙදලා බැලුවාම බුදු පියාණන් වහන්සේට පේනවා මේ 4 දෙනෙක්. වැටහෙනව නේද? 4 දෙනෙක් පේනවා. ඒ 4 දෙනා මේ විදිහට අපිට පේන්නේ නැහැ. 4 දෙනෙක් පේනවා. ඒ 4 දෙනා ඉන්නවා නම් අනිවාර්යෙන්ම එතන මොනවද තියෙන්නේ? වර්ණ, ගන්ධ, රස, ඕජා. අන්න කී දෙනෙක් ඉන්නවද එතකොට? ශක්තියින් මං අර බෝලේ ඇඳේ නැත්te එක එහෙක බෝලයක් අඳින්න පුළුවන් එකක් නෙමෙයි. පේන දෙයක් ඒක. හැදෙන දෙයක්. මෙන්න මේ වගේ දැන් ගඳ කියලා මෙහෙම හදන්න බෑනේ අපිට නේ. දැන් මේ පෑනේ ගඳ දැන් බෝලයක් ඇඳුවොත් මේ පෑනේ දැන් ගඳක් එනවනේ නේ. කොහෙද ඒ ගඳ තියෙන්නේ? ඇතුලේ නෑ මුළු පෑනෙම. ඈ දැන් මගේ අතේ එනවා ගඳ. නේ? කොහෙන්ද එන්නේ? කොතනින්ද? අන්න හරි. ඒ වගේ ඒ 4 දෙනා එකතු වෙච්ච තැන හැදිච්ච දෙයක්. එහෙනම් ඔක්කොම කී දෙනෙක් ඉන්නවද මෙතන? 8 දෙනෙක් ඉන්නවා. නේද? දැන් මෙතන වර්ණය කියන්නේ පටවි නෙවෙයිනේ. මහතර තේරෙනව නේද? වර්ණය කියන්නේ පටවි නෙවෙයි. එහෙනම් මෙතන
8 දෙනෙක් ඉන්නවා. එහෙනම් මේ 8 දෙනාව මොකද වෙලා තියෙන්නේ? වෙන් කරන්න බෑ. වෙන් කරන්න බැරි නිසා අපි ඒකට නමක් දාමු සුද්ධ කියලා. සුද්ධ කර තව මොනවද තියෙන්නේ? සුද්ධ මොනවද තව අපිට ಜಾති තියෙනවනේ. සුද්ධ හාල්. සුද්ධ හාල් කියන්නේ මොනවද ඒකේ වෙලා තියෙන්නේ? හාල් විතරයි තියෙන්නේ ඒකේ. කුණු දූවිලි ගල් සුද්ධ කරලා ඇත. ඒ කියන්නේ ඒක තව හාල් ඇටේ අරගෙන තව කුණු ටිකක් වෙන් කරලා ගන්න බෑ. හාල් ඇටේ අරගෙන හාල් ටිකක් අරගෙන ඒකේ ගල් කැටයක් තව තිබෙන්න බෑ. එහෙම තියෙනවද? එහෙමද? දැන් නම් සුද්ධ ඒවල ගල් තියෙනවනේ. ගලේ සුද්ධ කරලා තියෙන. ඒගොල්ලෝ ගල් සුද්ධ කරලා තියෙන්නේ. එහෙම තියෙනවා. ඒ කියන්නේ ඒවල තව අර හාල් වලට වහන්නේ මොකද? ගුල්ලෝ ඉන්නත් බෑ. සුද්ධ කළ හාල් එකේ ගුල්ලෝ ඉන්නත් බෑ. අන්න ඒ වගේ මේ සුද්ධ ආෂ්ටකය කියලා කියන්නේ සුද්ධයි කියන්නේ කිසිම දෙයක් නැහැ. මොනවද තියෙන්නේ? මේ 8 දෙනා විතරයි. ඒ වගේ මේ 8 දෙනාව නැවත වෙන් කරන්නත් බෑ. ඒකයි සුද්ධ කියලා කියන්නේ. වෙන් කරන්නත් බෑ. සුද්ධ කී දෙනෙක් ඉන්නවද? පාලියෙන් 8ට මොකද්ද කියන්නේ? අෂ්ට. පිරිසුදුවට පාලියෙන් මොකද්ද කියන්නේ? සුද්ධ. සුද්ධ වූ පිරිසිදු වූ 8 දෙනා. සුද්ධ ආෂ්ටකය. සුද්ධ ආෂ්ටකය. සුද්ධ ආෂ්ටකයක් හැදිලා තියෙන්නේ මොනවෙන්ද? මේ 8 දෙනාගෙන් සුද්ධ ආෂ්ටකයක් හැදලා තියෙනවා. ඔන්න බලන්න ශක්තියක්. මේ 8 දෙනා වුණාට මෙහෙම බෝල ගහලා අඳින්න පුළුවන්. බෝල කීයද දාන්න පුළුවන්? 4යි. ඇයි බෝල 4ක් දාන්න පුළුවන්? අනිත් ඒවා මේ දෙන්න එකතු වෙච්ච නිසා හැදිච්ච දෙයක්. එතකොට මේ ලෝකේ අපේ මේ පොඩි දරුවෝ මේ ලෝකේ සෑම දෙයක්ම හැදිලා තියෙන මූලිකම දේ තමයි මොනවද? සුද්ධාෂ්ටක වලින්. දැන් මේක හැදිලා තියෙන මොනවෙන්ද? සුද්ධාෂ්ටක වලින්. මෙන්න මේ එකතුවකින් හැදිලා තියෙන්නේ. මේ වායුව සුද්ධාෂ්ටක. ඉතින් දූ කිව්වේ ඒකේ පාටක් නැහැ කියලා. අන්න හරි. පාටක් තියෙනවා. මොකද වෙලා තියෙන්නේ? පේන්නේ. මේ මොන පාටද දුව? රතු පාට. මේ මොන පාටද? දැන් තිබ්බ රතු පාට මොකද උනේ? නැති වුණා? නෑ ඒක තියෙනවා. කොහෙද තියෙන්නේ? මේ ඇඟිලි තියනවද? මොකද උනේ ඒකට? අපේ ධර්මසේන මහත්තයා මොකද උනේ? මහත්තයාට කන් ඇහෙන්නේ නැහනේ. මේ ඒක දුව තියෙනවා. අපිට පේන්නේ සියුම් වුණා. දැන් මම මෙහෙම කියන්නම්කෝ. මම මෙතනට ගෙනහල්ලා හලනවා කොළ පාට මේ වගේ කුඩු චුට්ටක්. කොළ පාට කුඩු. තේරුණාද? ඒ කුඩු ටික මෙහෙම පිය දහලා වටේට දැම්මහම ඒ කොළ පාට කුඩු ටික පේනවද? ඒ කුඩු ටික මොකද උනේ? නැති වුණාද? තියෙනවා පේන්නේ. විසිරිලා ගිහිල්ලා තියෙන. අන්න ඒ වගේ මේ හුළඟෙත් දරුවෝ පාටක් තියෙනවා. වැටහෙනව නේද? හුළඟෙත් පාටක් තියෙනවා. අහසෙත් පාටක් තියෙනවා. හුළඟේ පාට මොන පාටද? නිල් පාටයි. නිල් පාටයි. දැකලා නැද්ද? අයිය අහසට උඩට ගිහිල්ලා අහස බැලුවම පේන්නේ නැද්ද? හුළඟේ පාට තමයි බුදුවේ පේන්නේ. ඒ ගොඩාක් ඝනකම වෙනකොට අපිට ඒක පේනවා. ඒ පේන්නේ කොහොමද? දැන් හුළඟ අපි මෙහෙම ඉන්නකොට උඩ බලනකොට අහසනේ ඔක්කොම තියෙන්නේ. අන්න එතකොට හුළං ලොකු කුට්ටියක් නේ. නේද? එතකොට අපිට මේකේ පාට පේනවා. වතුර මොන පාටද? නෑ වතුර නිල් පාටයි කියලා කියන්නත් බෑ. ඒ අහසේ තියෙන පාට තමයි වතුරට ප්‍රතිබිම්බය වැටිලා තියෙන්නේ. අහසක් නැති තැනක වතුර තිබ්බොත් ඒ වතුර නිල් පාට වෙන්නේ නැහැ. ඒකේ අර තීන පාටේ ප්‍රතිබිම්බය ඒක ගන්නවා. ඒ වුණාට වතුරෙත් පාටක් තියෙනවා. ඒක පේන කට්ටිය ඉන්නවා. ඒක පේන්නේ කාටද? මාළුන්ට. උන්ට ඒකේ පාටක් පේනවා. දැන් අපිට හුළඟේ පාට පේන්නේ නැහැ කියන්නේ දූවිලි යනකොට හුළඟ මොන පාටද? අන්න එක පාටට එහෙම වෙන්න පුළුවන්. පිරිසුදු එකේ අපිට පාට පේන්නේ නැතුණාට පාටක් තිබෙනවා. ගඳ හුළඟේ ගඳ අපිට හොයාගන්න පුළුවන්. රහ
ඒකෙත් රහක් තියෙනවා අපිට තේරෙන්නේ අපිට තේරෙන්නේ. අන්න ඒක නිසා දුවේ අපිට තේරෙන්නේ නැතුනට ලෝකේ ගොඩක් දේවල් තියෙනවා. අන්න එහෙම හිතා ගන්න. එතකොට මෙන්න මේ 8 දෙනාට අපි කියනවා සුද්ධ ආෂ්ටකය. සුද්ධ ආෂ්ටක වලින් තමයි මේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ. එතකොට සුද්ධ ආෂ්ටකයක් කියන්නේ මෙතන 8 දෙනෙක් ඉන්න නිසා. දැන් මේකත් අර විශ්වය වගේ හරියට. තේරුණා නේද? අපි තව පස්සේ ගැඹුරින් අපි මේක ඉගෙන ගන්නවා. මේක එක එක වෙනස් වෙන්නේ කොහොමද? දැන් මේක සුද්ධාෂ්ටක, මේක සුද්ධාෂ්ටක, මගේ මේ නියපොත්ත සුද්ධාෂ්ටක. ඒ වුණාට මේවල වෙනස්කම් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා අපිට ඕන පොඩි සරලව අපි පොඩ්ඩක් මේ ළමයින්ට කියලා දෙන්නම්. දැන් මේකේ තියෙන මේ ශක්තිය එක එක ප්‍රමාණ තියෙනවනේ. අපි හිතමු මේක 1යි, මේක 2යි, මේක 3යි, මේක 4යි. හරිනේ? එතකොට මේක හැදෙන දේ එකක්. එතකොට මේ පටවිය කියන එක 2, මේක 1. ඔහොම අපි ගත්තොත් ඒකේ වෙන වර්ගයක් හැදෙනවා. දැන් එකම සිමෙන්ති වැලි වතුරයි. හරිද? ඕකෙන් තමයි පිටිය බැඳෙන්නේ. සිමෙන්ති වැලි වතුරයි ඕකෙන් තමයි මොනවද කරේ? කොන්ක්‍රීට් එක දැම්මේ. ඕකෙන් තමයි මේ සුද මැද්දේ. කොහොමද ඒක වෙනස් කරේ? දාන ප්‍රමාණය. අන්න දානේ ප්‍රමාණය. කොහොමද කොන්ක්‍රීට් එකට දාන්නේ? සිමෙන්ති 1යි වැලි 2යි ගල් 3යි. ඔන්න උඹලන්ට සිමෙන්ති අන්නන්නත් මම කියලා දෙනවා. අන්න එතකොට කොන්ක්‍රීට්. ඊට පස්සේ බදාම 6ට. ඔව්. බදාමි ගත්තොත් කපරාරුවට 6ට 1 4ට 1 දානවා. එහෙනම් ඒකට වැලි 6ක් දාලා සිමෙන්ති 1ක් දැම්මහම ඒක මොකද්ද? බදාම. එතකොට ඕක සුද හදනවා. අපි ඒකට ගොඩාක් අනුපාත වෙනස් කරාම මෙන්න මේ සුද මැදපු එක එනවා. අන්න ඒ වගේ එකම දේ එකම ಜಾති වලින් වෙනස් කරාම හරි. එතකොට මේ සුද්ධාෂ්ටක එක වුණාට මේවල ස්වභාවය මොකද වෙන්නේ? විවිධ වෙනවා මේ හැදිලා තියෙන ක්‍රමය අනුව. තේරුණා නේද? අපි ඊට එහා ඉතින් ඒ ගැන අපිට අවශ්‍ය නැහැ ඉගෙන ගන්න. එතකොට දැන් මෙන්න මේ වගේ සුද්ධාෂ්ටක. මෙන්න මෙහෙම. එතකොට අපිට මේකට කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. එක වචනයක්, පොදු වචනයක්. මේගොල්ලෝ මේ ඇතුලේ මොකද වෙන්නේ? දැන් මේක සුද්ධාෂ්ටකයේ දරුවෝ දැන් අපි අපේ ඉර අපේ පෘථුවිය කැරකෙවෙනවනේ නේ. අපි ඩොට් එකක් ගත්තොත් මේක ඇතුලේ මේක වැඩ කරනවා. දැන් අපි මේ සූර්යග්‍රහ මණ්ඩලය මෙහෙම ගත්තාම අපිට නිකන් දුර ඉඳලා පේනකොට අපිට තියෙන්නේ ඔක්කොම ටික එක තැන තියෙනවා. නේද? එක තැන තියෙනවා අපිට පේන එකම දේ තමයි ඉර අපේ වටේ කැරකෙවෙනවා. හැබැයි උනාට අපි මේක හොඳට බැලුවොත් මේ ඔක්කොම ඉතා වේගෙන් වැඩ කරනවා. නේද? ඉරත් මොකද වෙන්නේ? ඉරත් මෙන්න මෙහෙම කැරකෙවෙනවා. ඒ වගේම ඉර මෙහෙම කැරකෙවෙන ගම ඒකට මොකද්ද කියන්නේ? අපේ දුව ඉර මෙහෙම එකතැන මෙහෙම කැරකෙවෙනවට මොකද කියන්නේ? භ්‍රමණය. මෙහෙම කැරකි මෙහෙම කැරකෙනවට පරිභ්‍රමණය. තේරුණා නේද? මේ දැන් ඔය ඉරක් හොයාගෙන තියෙනවා. ඉර කියන්නේ අපි පේන සූර්යයා කොච්චර ලොකුයිද? අපිට ඒක හිතා ගන්න බෑ. අපේ දරුවෝ මේ එක්ක ඉරක් හොයාගෙන තියෙනවා. ඒ ඉර ලොකුයි. අපේ සෞරයග්‍රහ මණ්ඩලයේ ඉරේ ඉඳලා බ්‍රහස්පතිට තියෙන ප්‍රමාණය තියෙනවානේ. අන්න එච්චරක ඉරක්. හිතාගත හැකි සයිස් එක කොච්චරද කියලා. අපිට ඉරේ සයිස් එක හිතා ගන්නත් බෑ. මේ අපිට පේන ඉර ඒක තමයි අපිට පියවිය හැට පේන ලොකුම තරුව. ඕගලන්ට රෑ 11ට විතර එළියට ගිහිල්ලා අහස බලනකොට මුදුන් වෙලා තියෙන මෙන්න මේ වගේ කහපාට ටෙනිස් බෝලයක් වගේ එකක්. ටෙනිස් බෝලයට චුට්ටක් අඩුවෙන් අපිට මේක පේන්නේ. ඒ ලෝකේ අපේ මන්දාකිනියේ අපිට පේන්න තියෙන ලොකුම තරුව. ඒකේ සයිස් එක කොච්චරද දන්නවද? බ්‍රහස්පති ගාව ඉඳලා මේ වගේ රවුමක් ඇඳහම බ්‍රහස්පති වටේ මේ අන්න ඒ සයිස් ලොකුයි. එහෙනම් හිතා ගන්නකො කොච්චරද කියලා. අපේ ඉර වගේ විශාල සංඛ්‍යාවක්. අපේ ඉර වගේ බිලියන ගාණක් ඒක ලොකුයි. අන්න බලන්න මේවල තියෙන
අපිට හිතා ගන්න බැරි පුදුම දේවල්. එතකොට මෙන්න මේ සුද්දාෂ්ටකත් ඔන්න ඔය විදිහට හැදිලා තියෙන මේ සුද්දාෂ්ටකත් මොකද වෙන්නේ? මෙහෙම දැන් මම මේ ඇඳේ මෙන්න මේ වගේ ඒවා. මොන වගේද ඒවා? අටේ ගොඩවල්. මේ මොනවද මේ තියෙන්නේ? අටේ ගොඩවල්. මෙන්න මෙහෙම ඒවා රාශියක් එකතු වෙලා මෙන්න මෙහෙම හැදෙනවා. තේරුණා නේද? මෙහෙම හැදෙනවා. එතකොට මේකට අපි නමක් කියනවා. මේකට නමක් කියන්නත් ඒක බොරු නමක් කියලා බෑ. තේරුණා නේද? බොරු නමක් කියලා බෑ. දැන් මේකට අපි කියන නම මේ සුද්ධ ආෂ්ටකය. සුද්ධ ආෂ්ටකය කියලා බෑ. මේකට අපි වෙන නමක් දාගන්න වෙනවා. මෙයාට පොදු නම. මෙන්න මේවා හැමදාම සදාකාලික නැහැ. දැන් දුවේ මේ පෑන අපි ලැමිනේටින් කරලා අරන් තිබ්බොත් කොච්චර කල් තියෙයිද? මලක්. පෑන අත්තරිමුකෝ මලක් shopping bag එකක දාලා ඒක හොඳට සීල් කරලා යකඩ පෙට්ටියක දාලා අපි මෙහෙම ගමුකෝ උදාහරණයක්. අපේ දරුවගෙන් මං අහන්නම්කෝ. මල් කිලෝ එකක් ගන්නවා. මොන මල්ද? දුව කඩන මල්. නෑ. සල් මල් කිලෝ එකක් ගන්නවා. අරගෙන මේක හොඳට සීල් කරපු කිලෝ දෙකක පෙට්ටියක දාලා හුලංවත් වදින්න නැති විදිහකට හොඳට සීල් කරලා වෑල්ඩින් කරලා වහනවා. පෙට්ටියේ බර වෑල්ඩින් කරාටත් පස්සේ කිලෝ කීයද? 2යි. පෙට්ටියේ බර 2යි. සල් මල් කිලෝ කීයක් දානවද? 1යි. ඔක්කොම සියලු බර කීයද? 3යි. අපි එහෙම දාලා මේ පෙට්ටිය තියා තියෙනවා අරන් තියලා අවුරුදු 10කින් අපි මල් ටික දාලා කිරලා බලනවා. අවුරුදු 10කින් මේක කිරලා බැලුවොත් කොච්චර බර තියෙයිද? කිලෝ 2යි. අපි කිලෝ 2ක් කියලා නෝ අපි කිලෝ 2යි පොයින්ට් ගානක් දාමුකෝ. අවුරුදු 10ක් යන ලොකු කාලයක්. බර කිලෝ 2ක් තියෙයි. අර දාපු සල්මල් කිලෝ එකකට මොකද උනේ? අන්න මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. මේක කඩන්න බෑ කිව්වට මේකේ තව මොකක් හරි මේකේ සිදුවීමක් වෙලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවා. දැන් මල අපේ ළමයා මල අපි අරගෙන පැයකින් බලනකොට සල් මල මොකද වෙන්නේ? වෙනස් වෙලා. මොනවද වෙනස් වෙලා තියෙන්නේ? සුද්දාෂ්ටක වෙනස් වෙලා තියෙනවා. මේ ඇතුලේ තියෙන ඒවා වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මේවා මොකද නිතරම වෙන්නේ? වෙනස් වෙනවා. ඒකට අපි කියනවා රුප්පණය කියලා. රුප්පණය. නිතරම එක ස්වභාවයකින් තව ස්වභාවයකට යන හොඳට තියෙන මල චුට්ටක් කියලා බලනකොට පොඩ්ඩක් පර වෙලා ආයි බලනකොට තව පොඩ්ඩක් පර වෙලා. එහෙනම් මේ මොනවද වෙලා තියෙන්නේ? මෙන්න මේ පටවි. එයා එක විදිහට තියෙන්නේ. එයා වෙනස් වෙලා. එයාගේ ඉන්න ස්වභාවය වෙනස් කරලා. ඒ කියන්නේ වෙනස් කිරීමට අපි කියනවා රුප්පණය කියලා. රුප්පණය කියලා. අන්න එහෙනම් අපි මේකට නමක් දාත හැකි මේකට රූප කියලා. ඇයි රූප කියන්නේ? වෙනස් වෙනවා. රුප්පණය වෙනවා. එහෙනම් මෙන්න මේක මේ වගේ රූප ගොඩක එකතුවක් නේ මේක නේ. මේකට මොකද්ද කියන නම? රූප කලාපයක්. මෙන්න මේ වගේ කලාප අර විශ්වය වගේ මේ වගේ කලාප ගොඩාක් එකතු වුණාම මොකද්ද හැදෙන්නේ? රූප. දැන් මේ කන්දක් නෙමේ රූප කන්දක්. මේ වගේ කඳු ගොඩක් එකතු වෙලත් අපේ ශරීරය හැදෙනවා. අපි ඒකට කියනවා රූප ස්කන්ධය කියලා. තේරුණානේ? රූප ස්කන්ධය. එතකොට එතන රූප. ඔන්න දැන් එකක් අපි කියලා දුන්න අපේ ශරීරය බෙදෙන රූප ස්කන්ධ. මේ වගේ ගොඩවල් ස්කන්ධ කිව්වම අන්න බලන්න මෙතන අපි අර ඇඳපු ගොඩට වඩා වෙනස් වෙනවා. මෙතන ගොඩවල් කීයක් තියෙනවද? මේකේ ගොඩවල් ඇතුලේ ගොඩවල් තියෙනවා. ඒවා රාශි වෙලා එක්කාසු වෙලා අර වැලි සිමෙන්ති ගඩොල් පාට දැම්මහම විවිධ දේවල් හැදෙනවා වගේ විවිධ විදිහට මේක හැදෙන්න පුළුවන්. හැබැයි කොයි විදිහට හැදුනත් මොනවද? එකම ද්‍රව්‍ය.
එකම ද්‍රව්‍ය. අර කිරි චීස් ඒ වගේ තමයි. එතකොට මේ රූපස්කන්ධය රූප කීයක් තියෙනවද මේ රූපස්කන්ධේ? 8යි. අපි ඉගෙන ගත්තේ 8යි. අපි ඉගෙන ගත්තේ නැති වුණාට දැන් දුව මෙහෙම අපි ගනිමුකෝ අපේ මනුස්ස ශරීරයත් පණ නැති ගස් ගොලන් ඒව ಜಾති තියෙනවනේ. ඒවල තියෙන්නේ රූප 8යි. රූප 8කින් තමයි ඒ ಜಾති හැදිලා තියෙන්නේ. හැබැයි නමුත් මනුස්ස ශරීරයේ රූප ගත්තාම ඒකේ තියෙන රූප 28ක්. අපි ඒව පස්සේ හිමීට ඉගෙන ගන්නවා. අද අපි උගන්වන්නේ මේ O level ළමයින්ට අවශ්‍ය වෙන කාරණා ටිකක් වැඩිපුර විස්තර කරලා මම දැන් ප්‍රශ්නයක් අහනවා අපේ දුවගේ. ගහක රූප කීයක් ඔක්කොම තියෙනවද? 8යි. අපිට ඒක නම් වශයෙන් කියන්නත් පුළුවන්. අඹ ගහ කොස් ගහ කියනවට වැඩිය පඨවි ආපෝ තේජෝ ආයෝ මේ තියෙන්නේ කියලා කිව්වොත් ඒක ගොඩාක්ම නිවැරදි. සම්මුතියෙන් ඒකට දාගත්තු නමක් අපිට දාගන්න පුළුවන්. එතකොට මැරිච්ච මිනිස්සෙගේ රූප කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 8යි. ඒත් 8යි තියෙන්නේ. පණ තියෙන මිනිස්සෙගේ රූප 28ක් තියෙනවා. පණ තියෙන බල්ලෙක්ගේ 28ක් කියලා කියමු අපි දැනට රූප ඔක්කොම ලෝකේ 28ක් තියෙනවා. අපි මනුස්ස ශරීරයේ ওই 28ම තියෙනවා. තේරුණා නේද? එතකොට බල්ලෙක්ගේ 28ක්. අරූපාවචර බ්‍රහ්මෙක්ගේ රූප නැහැ. අරූපයි. අරූපයි කියන්නේ දුවේ අපිට පේන්නේ නැහැ කියන එක නෙමෙයි ඈ. දැන් භූතයෝ පේනවද? භූතයා පේන්නේ නැහැ කියන්නේ භූතයා ඉන්නවා අපිට එයාව පේන්නේ. එයාට රූප තියෙනවා. එයාව අපිට ඒ වුණාට පේන්නේ. දැන් හුලං තියෙන අපිට පේන්නේ නැහැ වගේ. භූතයවත් අපිට පේන්නේ නැහැ. හැබැයි අරූපාවචර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයා මොකද වෙලා තියෙන්නේ? රූපයක් නැහැ. අපිට තියා කාටවත් පේන්නේ නැහැ. දැන් භූතයෙකුට භූතයෙක් පේනවනේ නේ. නේද? බ්‍රහ්මේ අරූපාවචර බ්‍රහ්මයෙකුට අරූපාවචර බ්‍රහ්මයෙක් පේනවද? අරූපයිනේ. පේන්නේ. අපි ඒක පස්සේ හිමීට ඉගෙන ගමු. ඒ ඔන්න එහෙනම් අපේ මනුස්ස ශරීරේ රූප කීයක් තියෙනවද? රූප 28ක් තියෙනවා. අපි දැනට 8ක් ඉගෙන ගත්තා. 8ක් ඉගෙන ගත්තා. තව 20ක් අපිට ඉතිරි වෙලා තියෙනවා. දැන් එන රූපස්කන්ධය ගැන පැහැදිලි නේද? එතකොට ඔන්න දැන් රූපස්කන්ධයක් තියෙනවා. තව මොනවද තියෙන්නේ? රූපස්කන්ධයයි දැන් ඔන්න අපි කය කියන එකට අපි ශරීරය දෙකකටනේ බෙදුවේ නේ. කොහොමද බෙදුවේ? ඔව්. සිත කය නම් සම්පූර්ණම දැන් ඉවර වෙලා ගියා. ලොකු දෙයක්. මේකට අපි නමක් ඉගෙන ගත්තා. රූපස්කන්ධය. දැන් තියෙන්නේ මොකද්ද? සිත. දැන් තියෙන්නේ සිත මකන්න එපාලු. දැන් තියෙන්නේ සිත. දැන් අපි මනුස්ස ශරීරයනේ දෙකට බෙදුවේ නේද? දැන් මේ සිත කොටස් ගොඩක එකතුවක්. හරි වැඩේ තමයි. මේකේ තියෙනවා කොටස් ගොඩක්. මේකේ ඔක්කොම කොටස් ගත්තොත්, කෑලි ගත්තොත්, කෑලි තියෙනවා 53ක් තියෙනවා. එහෙනම් බලනකොට අපි හිතුවට පේන්නේ නැති වුණාට මේකේ කෑලි වැඩි. කයේ කෑලි කීයක් තියෙනවද? 28යි. එතකොට සිතේ කෑලි ඔක්කොම 53යි. ඔන්න ඇඟේ කෑලි ඔක්කොම කීයද? 28යි. සිතේ 53යි. කොච්චර තියෙනවද? එකතුව කීයද? බලන්න. ඔක්කොම කෑලි කීයක් තියෙනවද? 81ක්. අපේ දුව බස් එකක් දෙකට බෙදන්නකෝ. බස් එකක් දෙකට බෙදන්න. තාත්තගේ බයිසිකලේ දෙකකට බෙදලා පෙන්නන කොටස්. මහත්තයා බෙදලා කියන්නකෝ. බයිසිකලේ
කොටස් දෙකකට බෙදලා කියන්න මට. ඔව් කොටස් දෙකකට කියන්න. එහෙමත් බෙදුවොත් හරි. තව ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. අපි නිතරම බෙදන බෙදිල්ල. අපිට වෙන් කරන්නත් පුළුවන් ඒක. නෑ එන්ජින් එකයි බොඩියයි. එන්ජින් එකයි බොඩියයි. ඒ දෙක දෙකක් නේ. චැසියයි බොඩිය. ඒක නිසා ඒකට අංක දෙකක් තියෙනවා. අංක දෙකක් තියෙනවා. අපිටත් තියෙනවා එහෙම. දැන් මේ මොකද්ද අපේ චැසිය. අපි මේ චැසිය මාරු කරගන්න නිතරම නේ. අපේ චැසියේ අංක නැහැ. හිතේ අංකයක් තියෙනවා. මොඩල් අංකයක් තියෙනවා. අන්න බලන්න අපි බයිසිකලේ බස් එක කොටස් දෙකකට බෙදුවා. එන්ජින් එකයි බොඩියයි. හැබැයි එන්ජින් එක එක කොටසක් වුණාට ඒක ඇතුලේ කෑලි ගොඩ තියෙනවනේ. අපි හිතුවට කයේ තියෙනවා කොටස් 28ක්, හිතේ තියෙනවා කොටස් 53ක් නොපෙනුනත් ඔක්කොම එකතුව 81ක් තියෙනවා. ලෝකේ මීට එහා දෙයක් තියනවද මහත්තයා? මීට එහා දෙයක් ලෝකේ තියෙයිද? කිසිම දෙයක් ලෝකේ මෙතනින් එහාට නැහැ. එහෙනම් බලන්න මේ ඉගෙනීම මෙහෙම ඉගෙන ගත්තොත් අපි දැන් බලන්න 28න් අපි කීයක් ඉගෙන ගත්තද? 8ක් ඉගෙන ගත්තා. ලොකු දෙයක් නේ ඒක. 28න් අපි 8ක් ඉගෙන ගත්තා කියන්නේ මේ ලෝකේ මහ ගොඩක් නැහැ. කෑලි තියෙන්නේ ඇත්තම දේවල්. සත්‍යම දේවල්. 81ක් විතරයි. 81ක් විතරයි. එහෙනම් මෙන්න මේකේ තියෙනවා 53ක්. මේ 53 ප්‍රධාන වශයෙන් අපි දැන් මේක ඉගෙන ගැනීම ලේසි වෙන්න අපි මොකද්ද කරන්නේ? දැන් අපි පරිප්පුවක් බෙදනවා. මුලින්ම අපි ගන්නවා පරිප්පු. නේද? ඊට පස්සේ වතුර. ඊට පස්සේ 3-5. අපි එහෙම බෙදනවා. 3-5 ගත්තොත් ආයි බෙදන්න බැයිද? 3-5 ප්‍රධාන මොනවද බෙදන්නේ? කොත්තමල්ලි, තාමන ධම්මේ දාන්නේ. සූදුරු. දුරු එනකොට ප්‍රධානම දේ කොත්තමල්ලිනේ. වැඩිපුරම තියෙන කොත්තමල්ලිනේ. අම්මලා දන්නව ඇතිනේ ඒක. අන්න බලන්න. දැන් බලන්න පරිප්පු හොද්දත් ඔය වගේ සංකීර්ණ. එහෙම බෙදන්න ගත්තොත්. එතකොට මේ හිතේ ප්‍රධානම එකක් 3-5 වල ප්‍රධානම අංගයක් මොකද්ද? කොත්තමල්ලි. එයා වැඩි නේද? එහෙනම් මෙන්න මේ 53 ප්‍රධානම එක්කෙනෙක් තමයි විඥාණය. විඥාණය. අර රූපාට වෙන් කරන්න බෑ වගේ. රූපාට කවදාක්වත් වෙන් කරන්න බෑ වගේ. මෙන්න මේගොල්ලොත් වෙන් කරන්න බෑ. ඒ තීන තැන තීල්දම අඳුර ගන්න ඕන. කෑලි ගලවල බලන්න ආපහු බෑ. විඥාණය වෙනමයි. එහෙම කෑලි ගන්න බෑ. රූපය ගැන, කය අපේ ශරීරය ගැන, සිත කය බෙදුවාම අපේ ශරීරය හැදිලා තියෙන විදිහ අපි ඉගෙන ගත්තා. රූප හැටියට දැන් අපිට ඉතුරු වෙලා තියෙන සිත ගැන කතා කරන්න. ඒක හැබැයි මෙච්චර වෙලා යන එකක් නැහැ. දැන් අපි මේක හැදෙන රාශි ගැන ඉගෙන ගත්තා. අපි ඊගාව සතියේ ඉතුරු ස්කන්ධ 4 අරූප ස්කන්ධ 4 අපි ඉගෙන ගන්නවා. විඥාණය, වේදනාව, සංඥාව, සංකාර කියන මේ ස්කන්ධ ටික කොහොමද බුදුන් බෙදුවේ? කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය කියලා පොඩි අවබෝධයක් ලබා ගන්න. ඉතින් හොඳයි. ওই පින්වතුන්ලා මේ මොහොතේ වෙනකන් ඊටාම උමනාවෙන් මේ පුංචි දරුවෝ ඉගෙන ගන්න ළමයි ඊටා උමනාවෙන් ධර්මයේ ශ්‍රවණය කරා. මේ ශ්‍රවණය කරපු ආනිසංස ධර්මයෙන් ওই පින්වතුන්ලාටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදී සතර අපායෙන් මිදීම නම් වූ උතුම් සෝවාන් ඵලයේම අදම වහවහම අවබෝධ කරගන්න මේ ශක්තිය, ධෛර්යය, මේ කුසලානිසංස ධර්මයේ එකසේම හේතු වාසනා වේවා කියලා කාටත් ආශිර්වාද කරනු. සියලුම දෙවියන්ටත් මළගිය ඥාතීන්ටත් මේ කුසල අනුමෝදන් වේවා. දෙවියන්ටත් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න මේ කුසල් එකසේම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතෝ